අවුරුදු 18ක් නම් නේද? දැන් ඔන්න ඔයා බලනවා. ඔයාගේ ආසාස් ප්‍රාසාසයට අනුව ඔයා මුල් කාලේ ගත ආසාස් ප්‍රාසාසෙ තාම ගන්න. මේ ආසාස් ප්‍රාසාසයට පුළුවන්ද අපි සම්මුතියෙන් අවුරුදු 18ක් පනවන්න? බෑනේ. එතකොට අපි මෙන්න මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇටමිදි මේ දැන් චූටි කාලේ තිබු මේ දැන් තියෙන්නේ මං කිය කොණ්ඩේ ඔයා කොච්චර කපලා මේ හැම කොච්චර කුණු මේලා යන්නේ නැද්ද නේද? ඉතින් මේ චූටි කාලේ පිටුපු එකලා නේද ගොඩාක් ලොකු වෙලා උස්මාත්. ඉතින් මේ විදිහට බලනකොට මේ රූපයේ කොටස් වලට අවුරුදු 18ක් වෙනවා. රූපයට අවුරුදු 18ක් වෙනවා කියලා අපිට කියන්න බෑ. අපේ ඔළුවේ තියෙන කෙස් වලට අවුරුද්දක් නේද? එතකොට අපි චූටි කාලේ ඉඳන් ලොකු වෙනකොට අපි මේ මස් ඇට ඒවා ලොකු වෙනවානේ. ඉතින් කොච්චර ඒවට අවුරුදු 18ක් කියන්න පුළුවන්ද? කියන්න බෑ. අපේ වග්ගඩු පෙනහළු මේවට අවුරුදු 18ක් වෙනවා කියලා කියන්න බෑ. මේවා වැඩිවෙන ධර්ම නිසා ඒකාකාරී පවතින්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ විදිහට මේ කොටස් 32ම දිහා බලනවා. මේ කොටස් 32 අනුව බලනකොට මේවට අවුරුදු 18ක් වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ වගේම අපේ ඉරියව් හතරක් තියෙනවා. අපි කොච්චර චූටි කාලේ ඉඳන් ඇවිදලා නැද්ද? එතකොට මේ ඉරියව් හතරට අවුරුදු 18ක් කියන්න පුළුවන්ද? ඉරියව් හතරට අවුරුදු 18ක් කියන්නේ නේ. යන් ඇඟේ තද ගතියක්, දියර ගතියක්, කුංචුම් ගතියක්, වායු ගතියක්. දැන් කවදාකවත් අවුරුදු 18ක් පවතිනවා කියලා කියන්න බෑ. නේ. අපිට මේ තද ගතිය හම්බ වෙනවා කොච්චර ඒවා එතරම් නැතිලා තියෙනවා. මේකට අවුරුදු 18ක් අපිට කියන්න බෑ. ඔයගේ ලේ ධාතුව එක තැනක නැහැ. හැම තැනම සායක පුරාම වැඩ කරනවා. ඔකට අවුරුදු 18ක් කියන්න පුළුවන්. එකම ලේ පැවතුනා කියලා කියන්නේ. දැන් ඉතින් මේ විදිහට මේවා අවුරුදු 18ක් කියලා කියන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා අතපය හොල්ලපුවා, අතපය දිගාලපුවා, වටපිට බලපුවා. මේ කොච්චර වටපිට බලන්නේද පොඩි කායින්ද? ඉතින් අවුරුදු 18ක් වෙනවා මේ කිසිම ඉරියව්වක් වෙන වෙනම ගත්තොත්. ඒ ඉරියව්ව එතනම හටගෙන එතනම නිරුද්ධ වුණා. ඔයාගේ වැවෙන කොණ්ඩේ ඔයා කැපුවා. චූටි ඔයාගේ ලකුගඩු පෙනහළු ලොකු වෙනකොට ලොකු වුණා. ඉතින් එහෙම බලනකොට අවුරුදු 18ක් මේ රූපෙට පනවන්න පුළුවන්. කොතනින්ද පනවන්න? මොකද්ද මේ රූපේට දැන් අවුරුදු 18ක උපන්දිනේ කියලා මේ රූපේ ඇත්ත දැක්කොත් සම්මුතියේ අපිට එහෙම එකක් පනවන්න පුළුවන්. මේ ඔයා නිදී ගත්ත ඉරියව් මේ ඇවිදින මේ කතා කරපුවා නිදා ඉන්නකොට මේ එක ඉරියව්වකටවත් අපිට අවුරුදු 18ක් එහෙම එනවා කියලා කියන්න බෑ. ඒ ඔක්කොම නොදකින නිසා අපි කියනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවා මේ අවුරුදු 18ක් කියනවා. මේ විදිහට රූපේ දිහා හරියට බැලුවොත් අපිට අවුරුදු 18ක් පවතින රූපයක් කවදාකවත් හම්බ වෙන්නේ නැහැමයි. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා. මම වටපිට බලනවා නම් මම දකුණු පැත්ත බලලා වම් පැත්ත බලනවා. දකුණු පැත්ත බලපෙක එතනම නිරෝධයි. දැන් වම් පැත්ත බලලා ඉස්සරහා බලනකොට ඒක එතනම නිරෝධයි. අත ඉස්සුව නම් ඒ ඉරියව් එතනම නිරෝධයි. මේ වගේ කොච්චර ඉරියව් පාත්තලද අවුරුදු 18ක් කිය හැකිද? අපිට අවුරුදු 18ක් කියලා කියන්න බෑ. මේ රූපේ වෙන කිසිම ධර්මතාවයකට අපිට උපන්දිනය සමරන්න බෑ. අපේ මේ රූපේ මෙන්න මේ ඇත්ත ස්වභාවය මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ස්වභාවය අපි නොදකින නිසාම පුතා මේ දුවනෝ නම් පයින්නෝ නම් මේ ඔක්කොම නිත්‍ය වෙලා අපිට.
මයි කොණ්ඩෙත් නිට්ටිය වෙලා. අර වගේ දෙයක් අපි එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්න කාටවත් මොලයක් නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ ඒක. ඒක අපි සංසාරේ නිට්ටිය කරන මේ රූප අල්ලගෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපි මේ සසරේ යන්නේ. මේ රූපේ නිට්ටිය නිසා. 8ක් හිටියා, අවුරුදු 40ක් හිටියා, අවුරුදු 80ක් හිටියා, අවුරුදු 100ක් හිටියා කියලා අපි පනවනවා. ඒ පැනවීම තුල තියෙන නිට්ටය සංඥාවක්. ආත්ම සංඥාවක්. මේ ඔයා වටපිට බලනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජඤ්ඤකාරය තියෙන්නේ මේවයි මනසියෙන් නුවණින් තුව වාසය කරනකොට කන්න බොනකොට මේවයි සිය පාත්‍රනවා මේ හැමතැනම අවුරුදු 18ක් පැවතුන රූප ඒ නිසා ඔයාට උපන්දිනයක් සමරන්න බැරි යනවා මම ඉපදිච්ච දවස කියලා එහෙම කියන්න බෑ මේ දිනවලින් ගත්තත් බලන්න දැන් ඔයා මීට අවුරුදු 18ක පුරුද්දක් ඉපදුනේ. ඒ 18 පළවෙනි අවුරුද්ද අපිට ගන්න පුළුවන් දාපො. අපි කොච්චර මොඩද මේ පළවෙනි අවුරුද්ද අවුරුදු 18කට පස්සේ මේ ඒ දවසයි කියලා ගන්න කොච්චර මොඩද අපි. ඒ දවසේ කියලා අපි ගන්න. ඒක පෙන්වන්න පුළුවන්. පෙන්වන්න එකක් නැහැ. ඉතින් මොනෝ විදියට අපේ රූපේ දිහා බැලුවොත් ඇත්ත වශයෙන්ම අපිට જાතියක් පනවන්න බෑ. මේ ඇහැ කොච්චර ස්පිල්ලම් දාලා ඇද්ද වටපිට බලලා ඇද්ද? කොච්චර අඬලා ඇද්ද සතුටු වෙලා ඇද්ද? නේද? ඉතින් මේක අවුරුදු 18ක් පැවිදිනවද මේ ඇහැ? මේ ඇහැ අවුරුදු 18ක් පැවිදිලා. කාණ්ඩ විවිධ සද්ද ඇහිලා කොච්චර එතනම නිරෝධ වෙලා ඇද්ද? ඇහැට කොච්චර රූප පෙනිලා නිරෝධ වෙලා ඇද්ද? එහෙනම් මේක අවුරුදු 18ක් පැවතුනා කියලා කියන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ මේකෙන් කියන්නේ 18 වෙනි උපන්දිනේ සමරන්න බැහැ කියන එකයි. රූපේ ඇත්ත දැක්කොත්. කාටවත් උපන්දිනයක් නැහැ. උපන්දිනේ තියෙන ජ්‍යොතිෂ ආගමට. ඒ කියන්නේ මේ රූපේ නිට්ටිය කරනවා ජ්‍යොතිෂේ. සංසේ ධර්මයේ තුල රූපේ ඇත්ත දැක්කොත්. එයා දකිනවා එයාට උපැත්තිය නැති බව. ඉපදිච්ච කෙනෙක් නෑ. ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන ධර්මයක් විතරයි හම්බෙලා තියෙන්නේ. මේ දිවෙන් විඳපු රස ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙලා තියෙනවා. නාසයට හම්බුණු ගඳ සුවඳ ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙලා තියෙනවා. මේ කයට හම්බුණු විවිධ රළු හෝ සිනිඳු හෝ විවිධ පහසවල් ඒවා එතන හටගෙන එතන නිරුද්ධ වෙලා තියෙනවා. ඉතින් මේකට ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා නම් ඒවා ඔයාට අවුරුදු 18ක් කිය හැකිද? මේ අනිත්‍ය රූපයක් නෙවෙයිද? ඉතින් ඔන්න ඔය ආතුල පවතින ඔය සියලු අංග වලට අනිත්‍යයි කියලා කියනවා. මේ අනාත්ම ධර්මයක් කියලා කියනවා. මොකද ඔයාට එකම දේ අවුරුදු 18ක් පවත්වන්න බැරි නිසා අනාත්ම වෙනවා. ඒත් ඔයා මේ Nirodha මේවා මේ රූපේ සියලු කායික ක්‍රියාවන් ඔයා ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන බව නොදකින නිසාම මේ රූපේ නිට්ටය කරගෙන මම කරගෙන ආත්ම කරගෙන තෘෂ්ණාවෙන් වෙලිලා මේ රූපේ ඔයා මේ කටයුතු කරනවා. ඉතින් බලන්න මේ රූපේ හටගන්නේ මාන්නෙ නිසා හටගන්නේ. මාන්නෙ නිසා හටගන්නේ මොකද්ද? රූපය ආත්මයි කියන ධර්මය. මේ මගේ රූපේ සැපයක් කියලා ගන්න ධර්මය. නිත්‍ය කරගන්න. එතකොට ඒ නිසා මාන්නෙ නිසා මේ රූපය හටගන්නේ. ඇහැ හටගන්නේ මාන්නෙ නිසා, කන හටගන්නේ මාන්නෙ නිසා. මේ සියලු ධර්මයන් හටගන්නේ මාන්නෙ නිසා වට නිත්‍ය වෙලා, සැප වෙලා, සුභ වෙලා, ආත්ම වෙලා මේ රූපය. මේ එක දිගට පවතින දෙයක් කරනවා. එතකොට මේ ඔයාගේ උපන්දිනේ ගත්තොත් ඔයාගේ සතුටිරියව නේද? මේ ඔක්කොම වට නිත්‍ය වෙලා, ආත්ම වෙලා. ඉස්සරට වැඩි වේගෙන් දුවන්න පුළුවන් දැන් මට. ඔයා හොඳට දුවන එක ප්‍රැක්ටිස් කළොත් ඔයාට ගොඩාක් හති නැතුව දුවන්න පුළුවන්. මේ
නිට්ටිය වෙනවා අපිට මේ හැම ධර්මයක්. ඒ නිසා අපි මේ නිට්ටිය අපි ගැලවෙන්න ඕනේ මේකෙන්. මේ ආත්ම රූපයක් කියන්නේ. මේ රූපය මගේමයි. ඒ නිසා මාන්නේ නිසා මේ රූපේ සියලු කොටස් හට ගන්නවා. මම ඔය කෙටියෙන් මතක් කරලා. තව ඉතින් බොහෝ තියෙනවා මේක මතක් කරගන්න. මාන්නේ නිසා, තෘෂ්ණාව නිසා මේ රූපය හට ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණාවලින් අපි රූපේ නිට්ටයයි කියලා අල්ලන්නේ නිසා ඔයාලට පුළුවන් වෙන්න ඕන ඒ නිට්ටය ස්වභාවයත් එක්ක තමයි මේ රූපේ නිට්ටය ස්වභාවයත් එක්ක තමයි අපි මේ රූපය අපිට උපන්දිනයක් තියනවා කියලා අපි දන්නේ. ඉතින් ඒ නිට්ටය ස්වභාවයත් එක්ක ඔයාල තුල පවතින චිත්ත ධර්ම තියෙනවා. සිතුවිලිත් පහළ වෙනවා. නාම ධර්මයකුත් තියෙනවා. මේ නාම රූප ප්‍රත්‍ය දැනගැනීමකුත් තියෙනවා. නේද? ඒ නිසා තණ්හා මාන දිට්ඨිය වලින් බැඳෙනවා. පංච උපාදාන ස්කන්ධය හට ගන්නවා. එතකොට අපි දන්නවා මේ පංච උපාදාන ස්කන්ධය නැමැති පදනම තුල ඉඳගෙනයි මට කියලා කෙනෙක් හදාගෙන ආත්ම දෘෂ්ටිය මමනේ මට අවුරුදු 18ක් වෙනවා කියලා අපිට උප්පැත්තියක් ඇත කියන දෘෂ්ටියෙන් පනව ගන්නවා. මට ඉපදීමක් තිබුණා. මේ ඉපදිච්ච මමයි ජීවත් වෙන්නේ කියලා පෙන්නනවා. උප්පැන්නකුත් තියෙනවා. අපිට වේලපත් කලයකුත් තියෙනවා. හඳහනකුත් තියෙනවා. වේලපත් කලය කියන්නේ හඳහනක. එන්නේකුත් තියෙනවා. මේ හැම එකකින්ම ඔයාගේ රූපය නිට්ටයයි කියන තැනින් තමයි මේ හැම එකම ඔයාලට පෙන්නන්නේ. නිත්‍ය ධර්මයක් තමයි පෙන්වන්නේ. උපැන්නට කොටුනොත් ඒත් කොටු වෙනවා. නේද? ඉතින් මේකත් එක්ක තමයි අපි බලන්න ඕන මේ අපේ ඇහැ කොච්චර රූප දැකලා ඇහෙන් රූප දැකලා කොච්චර නිරුද්ධ වෙලා නැද්ද? මේක තප්පරයකට කොච්චර රූප හටගෙන නිරුද්ධ වෙනවා. කලින් කොච්චර ශබ්ද අහලා හටගෙන නිරුද්ධ වෙනවද? නේද? දිවෙන් රස බලලා හටගෙන කොච්චර නිරුද්ධ වෙනවද? නාසයෙන් ගඳ සුවඳ දැනෙන කොච්චර හටගෙන නිරුද්ධ වෙනවද මේ රූපේ? කයින් විවිධ පහසුන් ලැබිලා කොච්චර හටගෙන නිරුද්ධ වෙනවද? සිතට එන සිතුවිලි ඇවිල්ලා කොච්චර නිරුද්ධ වෙලා යනවද? දැන් බලන්න මේ ආයතන හයෙන් ගත්තා මේ ආයතන හය අනිත්‍ය ධර්මයක්. මේ දැන් හටගෙන මේ දැන් එක ආයතනයේ හටගන්නේ. නේද? දැන් එන අපිට තේරෙනවා මෙන්න මේ අස කන නාසය දිව ශරීරය නේද? මේ ඇහැට අවුරුදු 18ක් වෙනවා. මේ කනට අවුරුදු 18ක් වෙනවා කියලා කිය හැකිද? මේ ටික එකතු කරන අපිට උපන් දිනයක් සැමරිය හැකිද? එහෙම න්‍යායක් දෙන්න බෑ. අනිත්‍යයි මේ ඔක්කොම. ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා. ඇහෙන් රූප දැකලා හටගෙන දැක්ක දේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන නිසා තමයි අවන්නේ. මේක රූපයක් නිට්ටිය නෙවෙයි. නේද? මේ විදිහට තමන්ගේ ආයතන හය හොඳට දැක්කොත් අනිත්‍ය වෙන බව. එතනින්ම අපිට තේරෙනවා මේ රූපය මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේවට ඉපදීමක් පනවන්න බෑ. අවුරුදු 18ක් වෙනවා කියලා කියන්න බෑ. ජන්මදිනයක් උපැන්නක් නෑ ඇහැට. කනට දිවට නාසයට කයට මනසට උපැන්න හදන්න බෑ. කේන්දරයක් හදන්න බෑ. ඇහැ ඉපදිච්ච වෙලාව හදන්න බෑ. කන ඉපදිච්ච වෙලාව හදන්න බෑ. දිව නාසය කය මනස ඉපදිච්ච වෙලාව හදන්න බෑ. එහෙනම් අපිට ඉපදීම පනවන්න බෑ මේ ආයතන හයට. කවදාවත්. අපිට අපි ඉපදිච්ච දවසක් නෑ. මේකයි දකින්න ඕන. අපි ඉපදිච්ච දවසක් මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ආයතන නා තියෙන්නේ. හොඳද? අන්න තණ්හා මාන දිට්ඨි ප්‍රපංචය දෙන්නේ. මේ වෙලාවේ හටගෙන මේ වෙලාවේ නිරුද්ධ වෙන ආයතන හයක් නම් දකින්න. ඇහැ මේ දැන් හටගෙන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඇහැ මේ දැන් නිරුද්ධ වෙනවා නම් හොඳද? ඔයාට කියන්න බෑ මගේ ඇහැට අවුරුදු 18යි කියලා. ඒක දැක්කොත්.
ඔයා එක නොදකින නිසාම ඇස නිසාම මට අවුරුදු 18ක උපන්දිනයක් තියෙනවා කියලා කනවා නේද? ඇහැ අනිත්‍ය බව දැක්කොත් නේද? ඔයාට කවදාකවත් මේ ඇහැ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න නැහැ. ඒකෙන් මිදෙනවා. හොඳද? ඔයා මේ තණ්හාව නිසා හටගන්නේ නැහැ. තියෙනවනම් ඒකෙන් මිදෙනවා. ඇහැ ඒක තණ්හාවෙන් හටගන්න එකක් නෙවෙයි. ඒක හේතුප්‍රත්‍ය ධර්මයක්. හේතු නිසා හටගන්න. ආහාරයෙන් හටගන්න එකක් නෙවෙයි. මේ ඇහැ. හේතු තුනක් නිසායි ඇහැ හටගන්නේ. කබලිකාකාර ආහාරයෙන් හටගන්නවා නෙවෙයි ඇහැ. කන නාසය දිව ශරීරය. තේරුණාද? විඥානපච්චය නාම රූපං කියන මේ තුන නිසාම ස්පර්ශ ආයතනය හටගන්නවා. මේ නිසාමයි ඔයා මේ බව දැක්කෝ. මේ දැන් හටගෙන නිරුද්ධන. ඒක ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න ඇහැක් නෙවෙයි. ඒක තෘෂ්ණාව නිසා හටගන්න ඇහැක් නෙවෙයි. හේතු තුනක් නිසා හටගන්න ඇහැක් කියලා දකින්නේ. ඒ නිසා ස්පර්ශ නිසා වේදනාව නිසා තණ්හාවක් තියෙනවා. කහරි. ඉතින් ඔයා මෙන්න මේ තෘෂ්ණාව නිසා හටගන්න ඇහෙන් මිදෙනවා. මේ දැන් හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ඇහැ දැක්කොත් තෘෂ්ණාව පිහිටන්නේ නැහැ ඔයාට. ඒක ආහාරයෙන් හටගන්න නැති බව ඔයා දකින්න ඕනේ. මාන්නෙන් හටගන්න එකක් නොවන බව ඔයා දකිනවා. මාන්නෙන් කියන්නේ මමත්වයෙන් මගේ කියන අදහසින් ඒක පනවන්න බැරි බව දකිනවා. ඔය කරනවා නම් ඒ සතුටු කරන මේ වෙලාවේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් නම ඔයාට කවදාකවත් ඇහැ සතුටු කරන්න බෑ. මෛත්‍රියෙන් හටගන්න එකක් නෙමෙයි ඇහැ. තේරුණාද? දැන් එනම් මේ කාරණා හතරෙන් අපිට තේරෙනවා නේද? අපිට ඇහැට හඳහනක් හදන්න බෑ ඇහැට. තේරෙනවද? ඇහැට උප්පැන්නක් දෙන්න බෑ කාටවත්. කැටි කළා මේ ඇත්ත නොදන්නා කම නිසා කැටි කළා හැදෙන ධර්මයක් තමයි හඳහනයි. මෙන්න මේ ඇහැ කර්මයෙන් හට ගන්නවද? හේතු තුනක් නිසා හට ගන්නවද? හේතු තුනක් නිසාමයි හටගන්නේ ඇස. දැන් එතකොට අපිට අවුරුදු 18ක ඔයාගේ උපන්දිනේ ඔයාට සමරන්න පුළුවන්ද? කවදාවත් බෑ. ඇයි මේ දැන් හටගෙන නිරුද්ධ වෙනෝ නම් ඒක ඔයා නුවණින් දැක්කෝ. ඔයා ඉපදිච්ච දවසේ ඉඳන් නිරුද්ධ වෙන ධර්මයක් කියලා දකිනවා. හේතු ප්‍රත්‍යය. මේක නොදකින නිසා ඔයා තණ්හා මාන දෘෂ්ටි වලින් බැඳිලා ඇහැට. තණ්හා මාන දෘෂ්ටි වලින් බැඳිලා කනට, නාසයට, දිවට, කයට මේ ආයතනෙන්ට බැඳිලා. ඉතින් මෙන්න මේවට බැඳුන නිසා මේවා මගේ ආත්මයි කියලා ඔයා අරගෙන නිත්‍යයි කියලා අරගෙන ඔයාට අවුරුදු 18යි. දැන් වයස කියලා ඔයා කියනවා. ඔයා ගහන්න බෑ මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ඇහැ දැක්කොත්, කන දැක්කොත්, නාසය දැක්කොත්, දිව දැක්කොත්, මේ ආයතන හය දැක්කොත්. මේවට අවුරුදු 18ක් පවතින කියලා ජාතිය පනවන්න බැරි යනවා. අද අපිට ඉපදීමක් තියෙනවා, ඉපදීම නැති කරන්න ඕනේ මේ විදිහට කල්පනා කරලා. ඒකයි ජාතිය ශේ කරනවා කියන්නේ. ජාතිය නැති කරනවා. අපි ඉපදීම නැති කරනවා, ජාති දුක නැති කරනවා. හේතු තුනක් නිසා හටගන්න ඇහැක් තියෙනවා. ඒ ඇහැ ලෙඩ වෙනවද? ඒ ඇහැ වයසට යනවද? නෑ. ඒ ඇහැ ලෙඩ වෙන්නේ වයසට යන්නේ. බන් කොච්චර දුක්ගොඩකින් මිදෙනවද කියලා. ඔයා ඇවිද්ද මෙච්චර කාලයක්. ඒ ඇවිද්ද හැමදේම හටගෙන නිරුද්ධ වුණා එතනම. හැම ෂණයකම අඩියක් තියෙන පාර ඇවිදිනකොට අත් දෙක වනන ඒ චලන මේ සියල්ල එතන හටගෙන එතනම නිරුද්ධ වුණා. හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා ගියා. අවුරුදු 18ක් පැවතුනාද ඔයා විදුපු එක? ඔයා නිදිය ගත්තේ ඒවා අවුරුදු 18ක් පැවතුනාද? ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා ඒවා. නින්දෙනුත් එහෙට මෙහෙට පෙරලෙනවා.
මේ විදිහට බලනකොට ඔයාගේ ඉරියව් හතර අවුරුදු 18ක් ඔයාට කතා කරන්න බෑ. ওই රූපේ වෙනස් වුණා. ඉරියාපත වෙනස් වුණා. ක්ෂණයක් පාසා හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. මේ ඉරියාපතේ අපිට ಜಾතිය පනවන්න බෑ. මෙහෙම දැක්කොත්. ඉපදීම පනවන්න බෑ. ඉපදීම නැත්නම් ජරා ව්‍යාධි මරණ පනවන්න බැරි යනවා. ඒ රූපයට. එහෙම ධර්මයක් නෑ. නිත්‍ය වෙච්ච රූපේ තමයි ඔයා මීට අවුරුදු 18 උඩින් ඉපදුනේ. අන්න නිත්‍ය වුණා. අද ඔයා උපන් දිනේ සමරනවා. ඒ සමරන්නේ මේ ඇත්ත නොදන්නා කම නිසා ඔයා නිත්‍ය කරගෙන රූපේ. ඔයා රූපේ ආත්ම කරගෙන. ඔයා රූපේ සැප කරගෙන. සැප කරගත්ත සැපේ සාපේක්ෂව දුකකුත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා වටපිට බලපුවා මේව හැමදේම මේ මොහොතේ මේ දැන් හටගෙන ඔයාට අවුරුදු 18ක් පැවතුනා මේ රූපෙට අවුරුදු 18ක් වෙනවා කියලා අපිට පන්දිනේ සමරන්න බෑ. සමරනවා අපි මොඩ. සමරුවොත් නිත්‍ය වුණොත් ඔයා ජාතිය ඉක්මවලා නැහැ. ජරාව ඉක්මවලා නැහැ. ව්‍යාධිය ඉක්මවලා නැහැ. මරණය ඉක්මවලා නැහැ ඔයා. ඒකෙන් මිදිලා නැහැ ඔයා. මේ කාරණා හතරෙන්. ඉතින් ඒක නිසා මෙන්න මේ විදියට රූපේ සෑම දෙයක්ම මට වැවිලා කොච්චර කපන්නේ නැද්ද මේ කොණ්ඩේ හැමතිස්සෙම වැවෙනවා අනිත්‍ය වෙන ධර්මයක් තේරුණා ඉතින් ඒ නිසා මේ කොණ්ඩේ දුක්ඛ ධර්මයක්මයි මේ කොණ්ඩේ නිසා දුක එනවා මේ ඉතින් මේ ඒ නිසා කොණ්ඩේ අනාත්ම ධර්මයක් මට වොන්දිට කොණ්ඩේ වවන්න බෑ මට වොන්දිට ඇවිදින්න බෑ මේ ඔක්කොම මේ රූපයේ සිදුවෙන මේ කායानुපස්සනාවේ කතරමයන් අනිත්‍යයි දුකයි අනාත්ම රූපයක්මයි අපි ලබලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ කායानुපස්සනාවේ හැම න්‍යායකින්ම දැක්කොත් ඇත්තටම ඔයාට පුළුවන් ජාතිය නැති කරන්න රූපය හරියට ඇත්ත දැක්කොත් කවදාකවත් අපිට කියන්න බෑ මේ රූපය අවුරුදු 17ක් වෙනවා 20ක් වෙනවා 50ක් වෙනවා 60ක් වෙනවා කියලා කියන්න බෑ. ඔකට කියන්න බෑ. ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙනවා. මේ ඇහැ කන නාසය ඔක්කොම එහෙමයි. ඉතින් මේ විදිහට මේ කාරණා හතරෙන් හට ගන්නා වූ රූපය නේද? ආරපත්යෙන් හට ගන්නව නම් එතන අපිට පංච පාරස්කන්ධය හට ගන්නවා. එතන නිත්‍ය සංඥාව, සැප සංඥාව, ආත්ම සංඥාව තියෙනවා. අපිට තෘෂ්ණාවෙන් හට ගන්නවා නම් මේ රූපය නිට්ටයයි, සැපයි, ආත්මයි කියන තුන උපදිනවා. අපිට මාන්නේ නිසා මේ රූපේ හට ගන්නවා නම් නිට්ටයයි, සැපයි, ආත්මයි කියන කාරණාව යෙදෙනවා. අපි මේක මෛත්‍රියෙන් හට ගන්නවා නම් එතෙන්ට යන්නේම වෙන මේ නිත්‍යයි අතෙන්ටනවා. ඉතින් මෙන්න මේ කාරණාව හේතු කරගෙන මේවෙන්ම මේ රූපේ හටගත්තා කියන එහෙම අපිට කනවන්න බැරි බව මේ කාරණා වලින්ම දුරු කරන්න නම් අපි වල්නා කොහොමද මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ධර්මයන් නෙමෙයි පවතින්නේ කියලා නෝනයි සිහිය. එතකොට උපන්දිනේ නැහැ ඉවරයි. ජාතිය නැති වෙනවා අපිට ඉපදීම මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් රූපේ බව දැක්කොත් මේ දැන් හටගෙන නිරුද්ධ වෙන රූපේ දැක්කොත් ජාතිය නැති කරන්න පුළුවන් ජරාව නැති වෙනවා ව්‍යාධිය නැති වෙනවා මරණය නැති වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් මිදෙනවා මේ රූපේ දිහා බැලුවොත් තේරෙනවද මං කියන්නේ? එහෙන් බලනකොට තේරෙනවද එහෙම? හොඳට තේරෙනවා. අපේ ඇවිදින ඉරියව්වේ අපි සිහිය පිටවන්නේ අපිට ඉරියව් නිට්ටිය වෙලා. එතන ඒ ඉරියව් තණ්හාව නිසා හට ගන්නවා, මාන නිසා හට ගන්නවා.
මෞර්තික නිසා හට ගන්නවා ආහාර නිසා හට ගන්නවා කියලා කාරණා හතරක් තියෙනවා. ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන බව දැක්කොත් අපි ඇවිදින එක අර කාරණා හතර නැති වෙනවා. ඒ කාරණා හතර නැත්නම් ඒ වෙලේ හටගෙන නැති වෙනවා නම් අන්න ජාතිය නැති වෙනවා. ජරාව නැති වෙනවා. ව්‍යාධිය නැති වෙනවා. මරණය නැති වෙනවා. මේ කාරණා හතරෙන් මිදෙනවා. මෙන්න මේ විදිහට රූපේ විවිධ පැතිකඩවල වලින් මේ රූපේ ඇත්ත බලන්න. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ධර්මය දකින්න. අන්න ඒක දකින්න පුළුවන් නම් ඇත්තටම අපිට පුළුවන් මේ සසර දුකේ අත් මිදෙන්න. මේ රූපයෙන් මිදෙන්න පුළුවන්. අපි කාටවත් මේ ලෝකයේ මේ සතර ඉරියව්වටවත් ආස්වාද ප්‍රාසාසයටවත් ආහාරපත්යෙන් හටගන්න රූපයටත් මාන්නේ නිසා මේ විවිධ හේතුන් නිසා හටගන්න මේ ආයතනටවත් උප්පැන්නක් හදන්න බෑ මේ ලෝකේ කාටවත්. හරියට දැක්කොත් මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන බව දැක්කොත් උප්පැන්න හදන්න බෑ මේ රූපයට. මේ රූපය ඉපදිච්ච වෙලාව දෙන්න බෑ. ජ්‍යොතිෂය නැති වෙලා යාව. හැබැයි ජ්‍යොතිෂය නැති වෙන්නේ මේ දෘෂ්ටි දුරු කරපු කෙනෙකුට පමණයි. නැති කෙනෙකුට මේ හඳහන මාන්නේ කොහකට තියෙන ග්‍රහ තාරකා වලින් අපිට ඇති ඵලයක මත කියලා. බුදුරණාංශේ. අපිට කිසිම ග්‍රහ තාරකාවක් අපලගෙනක් තියනවද? නැහැ. ඉර උදව් කරනවා. සිල් රකින්න කෙනාට රහතන් වහන්සේට සම්මා සම්බුදුරට ඉර පායනවා. දෙවිදත්තරට ඉර පෑවුවා. බුදුහාමුදුරන්ට ඉර පෑවුවා. එකම ඉර. බුදුහාමුදුරන්ට එක විදියක්, දෙවිදත්තරට එක විදියක් ඉර පෑවුවේ නැහැ. නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේවා කාටවත් හිංසා පීඩා කරන දේවල් නෙවෙයි. ඒවා අපි හදාගත්ත තවත් මානසික විෂයන්. මේවා ජාතිය නැති කරන්න නම් මෙන්න මෙතනට එන්න වෙනවා. තේරුණා? ජාතිය නැති කරන්න. ජාතිය නැති වුණොත් ජරා ව්‍යාධි මරණ නැති වෙනවා. තේරුණා? ජරා ව්‍යාධි මරණ නැත්තම් වර්ණවති ඉපදීමක් නැති වෙනවා. ඔය ඉපදීම නැති කරපු කෙනෙක්. රූපේ නේද? ඔය විදිහට බලන්න ඕනේ නේද? විවිධ සතර හටිපට්ඨානේ විවිධ පැතිකඩවල් තියෙනවා. ඔය විදිහට බැලුවාම තමයි දැන් බාන්න මේ නිසා මේ හේතු කරගෙන ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා. නේද? එතකොට මේ කියපු රූපය ගැන කියපු කාරණා වෙනස් වෙනකොට ස්පර්ශය වෙනස්. ස්පර්ශ ආයතනය වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙනකොට වේදනාව වෙනස් වෙනවා. සැප වේදනා එනවා, දුක් වේදනා එනවා, අදුක්ඛ සුඛ වේදනා එනවා. අපි ඇවිදිනවා නම් ඒ වේදනා එනවා, අදුක්ඛ සුඛ වේදනා එනවා. අපි ඇවිදින එක. ඒ ඇවිදින එක කාය විඥාන සාපේක්ෂ නේද? ඒ හේතු කරන ස්පර්ශය හටගෙන ස්පර්ශ හේතු කරන වේදනා පහළ වෙලා. නේද? මෙන්න මේක අපිට මේ වෙනවා. දැන් එතකොට අපිට පේනවා මේ වේදනාව අට ගන්න හැටි කිව්වේ වේදනාව හේතු ප්‍රත්‍යය කියලා කියන්නේ නේද? එහෙනම් වේදනාව හේතු කරගෙන ප්‍රත්‍යය කරගෙන අපිට සැප වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා පාන මේවත් නිත්‍ය ධර්ම නෙමෙයි. මේවත් අනිත්‍ය වෙන ධර්ම. මේ වේදනාවට උප්පැන්නක් හදන්න බෑ. ඉපදිච්ච වෙලාවක් දෙන්න බෑ. අදහනක් නැහැ මේවට. මේවත් ඒ වෙලේ හටගෙන අර විදියටම නිරුද්ධ වෙන බවම නුවණින් දකිනවා. අපි බලනවා චිත්තානුපස්සනාව. අපිට විතක රාග සිත් වෙනවා, දේවේශ සිත් වෙනවා, මෝහ සිත් වෙනවා, අමෝහ සිත් තියෙනවා, විරාග සිත් තියෙනවා, අද්වේෂ සිත් තියෙනවා. විවිධ චිත්තයන් පහළ වෙනවා. මේ විචාරකයන් පහළ වෙනවා, විචාරයන් පහළ වෙනවානේ. විවිධ තියෙනවා චේතනා මේකේ පබ්බතේ තියෙන හතරක් ගන්න. මේ හැමදේම මේ වෙලේ හටගෙන. එන මේ වේදනාවක් මේ සිතක් කියන මේ කාරණා මේවා ඒ වෙලේ හටගෙන ඉවර නිරුද්ධ වෙන නිසා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න දේ
ආහාර යෙම්ම නිරෝධය දැකලා නිරුද්ධ කරන්න. එතකොට තෘෂ්ණාව නිසා හටගන්න මේ ධර්ම නේද? එවෙලේ එක හට නිරුද්ධ වෙනවා. තෘෂ්ණාවෙන්ම ඒක නිරුද්ධ වෙනවා. ඒ නිසා හටගන්න මේ ධර්ම මාන්නය කියන්නේ මමත්වයේ කියන හේතුව නිසා හටගන්නා මේක. තෘෂ්ණාව කියන්නේ බැඳීමනේ. නේද? ඉතින් මේ විදිහට වේදනාවක් දකින්න, සිතක් දකින්න. ඒ සිතුවිලි ඒ වෙලාවට හටගෙන නිරුද්ධ වෙනවා. ඒක තමයි මේ. ඔන්න වේදනාවක් දකින්න. දැන් ආයතන ගැන කිව්වනේ. ඉතින් ආයතන ගැන අවුසින් කියන දෙයක් නැහැ. මේ රූපය මේ ඔයාට කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව ආයතන ටික මේ කාරණා ටික අපි වරද්දවා ගත්ත නිසායි අපි සංසාරේ ආවේ මෙච්චර කාලයක්. මොකද්ද අපි මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්තේ? වර්ධවත් මේස්මයි කියලා ගත්ත එක තමයි ප ဋ ාණ හතර අපි වර්ධවා ගත්ත තැන. මේ නිසා අපිට කාමච්ඡන්දේ උපදිනවා. ව්‍යාපාදී උපදිනවා. උද්ධච්ච කුක්කුච්ච උපදිනවා. අපිට තීන මිද්‍ය ඇති වෙනවා. විචිකිච්ඡාව හට ගන්නවා. පංච නීවරණ හට ගන්නවා. මේව නිට්ටයයි සැප ආත්මයි කියලා ගත්ත නිසා. අයර කුරුල්ලෙක් කියලා ඉන්නේ. මේ ප ဋ ාණ හතර වර්ධවා කාමච්ඡන්දේ නිසා. එක්ක ව්‍යාපාදයක් නිසා. එක්ක තීන මිද්‍ය නිසා. උද්ධච්ච කුක්කුච්ච නිසා. විචිකිච්ඡාව නිසා. පංච නීවරණ වලින් එකක් හේතු කරගෙන තමයි අර කුරුල්ලෙක් කරලා තියෙන්නේ. එතකොට මේ රූපය, වේදනාව, චිත්තය සහ ආයතන ටික නේද? මේවා කෙරෙහි කාමච්ඡන්දේ නිසා, ව්‍යාපාදේ නිසා, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව තමයි අර කුරුල්ලෙක් කියලා ඉන්නේ අර. සතර හටිපට්ඨානේ වර්ධවා ගත්ත නිසායි. මේ ප ဋ ාණ හතර නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්ත නිසා කුරුල්ලෙක් කරන්නේ. අර බල්ලෙක් වෙලා ඉන්නේ. ඇයි ඒ? දැන් අර පණුව ගාලා විවිධාකාරයෙන් බල්ලෝ ඉන්නේ. ඇයි ඒ දුක් විඳින්නේ? මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්ත නිසා. බල්ලක් ඉපදිච්ච දවසක් තියෙනවා. ලෝකයේ බල්ලගේ ආයුෂය පුළුවන්නවා. ඒ විෂයන් ඉගෙන ගත්ත අය. ඒ අනුව ඒගොල්ලන්ගේ ඒ වචන අපිත් ඉගෙනගෙන අපිත් ඒ ආයුෂය පනවන බල්ලන්ට, මිනිස්යන්ට විවිධ කාරණා. හැබැයි මේ වෙලාවේ හටගෙන මේ වෙලාවේ නිරුද්ධ වෙනවා. ඒ බල්ලගේ සියලු ක්‍රියාදාමයන් ටික. මේ ප ဋ ාණ හතරම එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙනවා. අනිත්‍ය ධර්මයක්. එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන නිසා. එතකොට මේ එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන මේ කාරණා මොනවද? දුකමයි. ඒ නිසා මේ කාරණා අනාත්ම ධර්මයක්. මාන්නින් පද්දන එකක් නෙවෙයි, තෘෂ්ණාවෙන් උපදින එකක් නෙවෙයි. අනාත්ම ධර්මයක් මේක. අනාත්ම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මයක්. කාටවත් අයිති එකක් නෙවෙයි. ඒක මාන්නින් සහ හටගන්න, තෘෂ්ණාවෙන් සහ හටගන්න, මෛත්‍රියෙන් සහ හටගන්න එකක් නෙවෙයි. මේ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ කියලා නුවණ යොදන්නවා. ඒසා මෙන්න මේ විදිහට මේ සත්තු, නිරේන, නිරිසත්තු, නිරේට වැටලා තියෙන්නේ. පෙරේත ලෝකේ පෙරේත ජීවිතේ ගිහලා තියෙන්නේ. මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්ත නිසා. මේවා ආත්මයි කියලා අරගෙන, නිට්ටයයි කියලා. සපයි, සුභයි කියලා අරගෙන. ඒ නිසා නිරිසතාටත් ආයුෂයක් තියෙනවා මේ නිසා. පෙරේතයාටත් ආයුෂයක් තියෙනවා. මේ විදිහට ඒ චර්ත වලට ආයුෂයක් තියෙන උපන් දිනයක් තියෙනවා. පෙරේතයාටත් උපන් දිනයක් තියෙනවා. නිරිසතාටත් උපන් දිනයක් තියෙනවා. එතනත් ජරා මේ ව්‍යාධි මරණ තියෙනවා. පෙරේත ලෝකේ ජරා පීඩා විඳිනවා ඒගොල්ලෝ. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියෙක් උනේ සතර හටිපට්ඨානේ වර්ධවා ගත්ත නිසාමයි. නිට්ටයයි කියලා ගත්ත නිසා.
ආත්මයි කියලා ගත්ත නිසා තමයි එතනට ගිහින් තියෙන්නේ. නිසා නීවරණ වලට බැඳිලා දෙවියෙක් වෙලත් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද පංච නීවරණම වර්ධනය කරනවා. එතනට ගිහිල්ලා කාමයන්ට කැමති, ව්‍යාපාදයට කැමති. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේම මේ ප ဋ ාණ හතර මේ රූප වේදනා චිත්ත ධම්ම ආයතන ටික කියන කාරණා වර්ධවා ගත්ත නිසාමයි මේවයි ඇත්ත නොදැක්ක නිසාමයි මේ වෙලා තියෙන්නේ. මේවයි ඇත්ත හරියට දැක්කොත් මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා නම් ඔය කොහේවත් යන්න උප්පයක් එනවා. මට ඉපදීමක් නැහැ. මේ රූපය මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් මට ජම්මයක් නැහැ, උප්පත්තියක් නැහැ. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන මේ රූපය, මේ වේදනාව, මේ චිත්තය, මේ ආයතන වලට අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ කියලා දකිනවා. මේ දර්ශනයත් එක්ක. මේ දර්ශනේ නැතුව අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ කියලා හිතුව මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඇත්ත කියන දෘෂ්ටියට සාපේක්ෂව මිත්‍යා දෘෂ්ටියක්. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඉතින් මේ විදිහට ලෝකේ දිහා බලන්න මිනිස්සු මෙච්චර මේ සංසාරේ මේ දුක් විඳින්නේ. අපේ මේ ලෝකේ විවිධාකාර විවිධ සත්තු විවිධ හැඩතල ඇති මිනිස්සු විවිධ අය මේ ඉන්නේ. මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්ත නිසාමයි. ඒ නිසා මේ වර්ධවා ගන්න දක්ෂ වෙන්න. බුදුරන් වහන්සේ විතරයි මේ ප ဋ ාණ හතර වර්ධවා ගන්න නැති විදිහට අපට අනුශාසනා කරනවා. ඒ නිසා රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දකින්න. කෙස් අනිත්‍ය බව දකින්න. කෙස් වැවෙනවා, අපි කපනවා. කෙස් දුකම බව දකින්න. කෙස් වැවෙන්නේ අපේ උමනාවටද? මොනවාද? නෑ. ඒක ධර්ම හේතු ප්‍රති ධර්මයක් ඒක. නේද? ඉතින් මේ විදිහට මේ තමන්ගේ රූපේ මේ ඇත්ත බැලුවොත් අපිට අවශ්‍ය දේ හම්බ වෙනවා. මෙන්න මේ විදිහට මේ ජීවිතය අපි ප ဋ ාණ හතර වර්ධවා ගන්න නැතුව මේ හතරේ සිහිය පිටව ගන්න අපි දක්ෂ වෙනවා. ඔය හතර හේතු කරගෙන මේ සම්මුතිය උපැන්න දීලා තියෙන ඔය හතරටයි. ඔය හතරේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය නොදන්නා කම නිසාම උපැන්නක් හදලා හඳහනකුත් හදලා පලාපල කියනවා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන ඇහි පලාපල කියන්න පුළුවන් නේද? මේ දැන් හටගෙන නිරුද්ධ වෙන මේ කෙස්ලොම් නියද සම්මස්නාල කොටස් වල ගත්තොත් තමයිටපත් වෙනවා මේ වර්තමානයේ. එතකොට මේවට පලාපල කියන්න පුළුවන්ද? පවතින්නේ නැහැ. මේ නුවණ ඇති වුණොත් එයාට පුළුවන් මෙන්න මේ ප ဋ ාණ හතරේ වැරදුන එක හදාගත්තොත් හදාගෙන මෙන්න මේ වික්ඛුනි සූත්‍රයට අනුව ඒ කාරණා හතර නිදොස් ජාතිය නැති කරගන්න පුළුවන්. උපදී රූපේ වේදනාවේ චිත්තේ ආයතන සතරාටිපට්ඨානෙ නුඹලා. ඉතින් හැමතිස්සෙම සිහිය පාත් ගන්න මේකේ. පේන අපේ ගැන අපි හරියට සිහිය පිහිටුවොත් අපිට පේන අනිත් අය ගැන එහෙම නේද කියන නුවණ අපිට පිහිටනවා. ඒක තමයි වෙන්නේ. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මනාව දකින්නේ. දැන් තේරෙනවද ටිකක්? ඇයි අපි උපැන්නක් හදන්නේ? ඇයි අපි උපන්දිනයක් සමරන්නේ? මිත්‍යා දෘෂ්ටික අදහස් නිසා. ප ဋ ාණ හතර වර්ධවා ගත්ත නිසාමයි නිට්ටයයි කියලා ගත්ත නිසා මේ හතර. මේ රූපේ පවතින ධර්මයක් නිට්ටය ධර්ම. දැන් ඔන්න අපි එහෙම මේ කරගත්තා. දැන් අපි රූප වේදනා සංඥා සංකාර ගැන මෙහෙම තේරුම් ගත්තා නේද? එතකොට අපිට තේරෙනවා අප මේ ප ဋ ාණ හතර වර්ධවා ගත්තේ
නැති අය කියලා අපි නුවණින් දකින්න. අපිට උපැන්නක් ඉන්න. මෙහෙම දැක්කොත් අපි ಜಾති ශේ කරනවා. ಜಾතිය නැති කරනවා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙන මේ අපි ඕක කතා කරපු කෙටියෙන් කතා කරපු කොටස් තව ඕගලන්ට තියෙනවා නම් විස්තර දාලා කතා කරන්න පුළුවන්. තව තියෙනවා. මේ කෙටියෙන් හඳුන්වපු මේ ප ဋ ාණ හතර. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා කියලා දැක්කෝ. පුළුවන් ද උපදිච්ච වෙලාවක් දෙන්න? පුළුවන් ද හදන්න නෑ. මේ ඇහැ මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා නම් කොක් කරපු පිම්පව් පැනවිය හැකිද? බෑ. පිම්පව් පනවන්නේ නිත්‍ය සංඥාවට පදනම් කරගෙන නේද? ආත්ම සංඥාව නිසා නෙමෙයිද? පිම්පව් පනවන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මයක් කර්මය. පිම්පව් පැනවිය හැකිද? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මයක් කර්මය කවදාකවත් පිම්පව් පනවන්න බැරි වෙනවා. ඒ නිසා ಜಾතිය නැති කරපු කෙනෙකුට පිම්පව් පනවන්න බෑ. එයාගේ පුද්ගලික නුවණයි නේද? එයා පිම්පව් දෙකෙන් මිදිලා කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකිනකොට මේකෙන් දකින්න නිසා මේ ලෝකේ අනිමිත්ත වෙනවා යාට. දුක නැති වෙනවා. අපිට හිත වෙනවා. ශුන්‍යත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ රූපය, වේදනාව, සංඥාව, චිත්තය මේ ආයතන ටික දිහා බලනකොට තමන්ට මේ ඇත්ත වැටහෙන්න පටන් මෙන්න මේ ඇහැ දැන් හටගෙන නිරුද්ධ වුණා නම් කන දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඔය ඇවිදින ඉරියව් දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ ඉරියව් ආපහු පවත්වන්න බැරි නම් ඔය අතපය හොල්ලන ඒවා එහෙට මෙහෙට වෙනවා වටපිට බලන ඒවා ඒ විදිහව නැවත එන්නේ නැත්තම් නේද? වට ಜಾති පැනවිය හැකිද? වට ඉපදීමක් පනවන්න බෑ කිසිම දෙයක. මේ වෙලාවේ හේතු නිසා හටගෙන හේතු නැතිවීමේ නැති වෙනවා. අන්න එහෙම බලනකොට තණ්හාවෙන් හටගත්ත මේ රූපය නේද? මේකෙන් මිදෙන මාන්නෙන් මේ දෙන්න නෝනින් දකින්න. ප්‍රශ්න තියෙනවා? හැමතිස්සෙම දර්ශනය උපදින විදිහට අපේ කෙලෙස් තුරු විදිහට බලන්න අපි දක්ෂ වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒකට දක්ෂ නම් අපි ඇලෙන්නේ අවබෝධයෙන් මිදෙනවා. නිර්වේදය ඇති වෙනවා. විරාගය ඇති වෙනවා. විමුක්තිය ඇති වෙනවා. ඔය ස්වභාවයට කියනවා විමුක්තිය කියලා. ಜಾතියක් නැති බවට විමුක්තිය කියනවා. ಜಾතිය පණවන්න බැරි නිසා විමුක්තිය කියනවා. මේ දැන් හට නේද? දැන් අපි ඇස්පිල්ලම් ගහනවානේ. මේ පහත් වෙන එක අනිවාර්ය මුඩට යනවානේ. නේද? ಜಾතිය පණවන්න පුළුවන්ද? අන්න ඒකට කියනවා අර ගහපු ඇස්පිල්ලම ආපහු එන්නේ නැහැ. ඒක විමුක්තියක් කියනවා. ආපහු එන්නේ නැහැ. ඒක විරාගයක්මයි. ඒකට ඇලෙන්න බෑ කාටවත්. ඒක විරාග ධර්මයක්. විමුක්ති ධර්මයක්. මේ මුළු සෑම දෙයක්ම එහෙම. මෙන්න මේ විදිහට සතරාට්ඨානේ දක්ෂම. ඔය විදිහට හොඳට සිහි කරන්න. දැන් දිනුවා මේක දැක්කොත් කිසි කෙනෙකුට බෑ උපන්දිනේ සිහි කරන්න. දැකලා ඒකේ බැසගෙන හිටියොත් නිර්වේදය හම්බුනොත් විරාගය හම්බුනොත් විමුක්තිය හම්බුනොත් කාටවත් ඔන්න ඔය නිර්වේද ස්වභාවයට ඔය විරාගී ස්වභාවයට ඔය විමුක්ති ස්වභාවයට කියනවා අනුපාදම් ඉපදීම නැති කලා ಜಾතිය නෑ යා. ඉතින් මේ මෙන්න මේක හොඳට නුවණින් දැක්කොත්
හරියටම හරි. නේ. ඒ නිසා හතර හටපට්ටානේ වර්ධවා ගන්න එපා කියන්නේ නිට්ටයයි සපයි ආත්මයි කියලා ගත්ත ස්වභාවය නිසායි. ඔය නැමතනම කුරුල්ලෝ ලේන් පෙරේතෝ නොදැක්කත් පෙරේතෝ කොට්ටාසයක් ඉන්නවා. යක්ෂයෝ ඉන්නවා. සර්පයෝ ඉන්නවා. ඇයි ඒ? සතර හටපට්ටානේ වර්ධවාගෙන. මේ රූපේ තෘෂ්ණාවෙන් හට ගන්නවා. මාන්නෙන් හට ගන්නවා. මෛත්‍රියෙන් හට ගන්නවා. ඒ කාරණා හතර නිසා පංච නීවරණ හට ගන්නවා. පංච නීවරණ දුරු කළොත් බොජ්ජංග ධර්ම වැඩෙනවා. බොජ්ජංග ධර්ම වැඩෙනකොට ආරිෂ්ඨ මාර්ගේ හට ගන්නවා. අෂ්ටාංග මාර්ගයේ පවතින්නේ නිට්ටයයි සපයි ආත්මයි කියන තැන. මිත්‍යා දෘෂ්ටි මාර්ගය හටගන්නේ නිට්ටයයි දුකයි ආත්මයි කියන තැන. මිත්‍යා දෘෂ්ටි මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවතින්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ අකුසල පැත්ත. සම්මාදිට්ඨිය දැනගම එක සම්මාදිට්ඨිය ලෝකෝත්තර. මොන ඔය විදිහට නෝනින් හොඳට මෙනෙහි කරනවා නම් නෝනින් දකින්නවා නම් අපිට කුරුල්ල වෙන්න ඕනේ නැහැ. එතෙන්ට යන්නේ නැහැ. ඒකෙන් මිදිලා. පෙරේත ලෝකෙන් මිදිලා. අසුර ලෝකෙන් මිදිලා. නිරේන් මිදිලා. මනුෂ්‍ය ලෝකෙන් මිදිලා. බ්‍රහ්ම ලෝකෙන් මිදිලා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ සංඥා වේදිත නිරෝධයට වෙනවා. නිරෝධ සමාපත්තියට වෙනවා. මේ ඥානය නුවණක් එක්ක. එහෙම බලමින් වාසය කරනකොට එයාට ඒ දේ වෙනවා. පාට සංඥා වේදිත නිරෝධ වෙනවා කියන හඳුනා ගැනීම මිදෙන්න බැරි රූපේ තියෙන හැටට ගන්න නිසා. ආත්මය නිසා. වේදනාව දුක්ඛ විඳිනවා. මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා ඔයගේ ඉරියව් වටපිට බලන ඒවා හැම දෙයක්ම. ඒ න්‍යාය සිය පාත්තන රූපේ ගැන මේ දැන් ඇත්තටම වේදනාව පනවන්න පුළුවන්. කනවන්න බෑ. වේදනාව හටගන්නේ. හොඳට දකින්නට. නිරෝධයටම බලනකොට. ප්‍රත්‍යක්ෂ කරනවා. මේ විදිහට මේ කාරණාවේ දක්ෂ වෙන්න බාන්නේ පුරා විහාන. අද දුක දැක්කා. නේ ලෝකයා දකින දුක නෙවෙයි නේ දුකක් දැක්කා. ඒ නිසා දුක නිසා ප්‍රමෝදය ඇති වෙනවා. මේක දකිනකොට මේ ප්‍රමෝදය ඇති වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා මෙන්න මේ මොකද තියෙන්නේ? පස්සදිය ඇති වෙනවා. පාලන නෙවෙයි. පස්සදිය නිසා කියක් ඇති වෙනවා, සැපයක්. නේද? ඒ සැපේ ඔයගලන් හඳුනා ගන්න ඕනේ කොයි වගේ එකක්ද කියන එක. සැප තියෙනවා මේ භෞතික ලෝකේ සැප. ප්‍රීති තියෙනවා භෞතික ලෝකේ සැප. මේ කතා කරන්නේ සංකතෝ අරිෂ්ඨ මාර්ගය. සංකත මාර්ගය ලෝකෝත්තර මාර්ගයේ සංකතයි කියන්නේ. ආරිෂ්ඨ මාර්ගය කියන්නේ සංකතයි. සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය. සම්මා සංකප්පය සහ සම්මා වාචා. සම්මා කම්මන්ත. මේ විදිහට මේ ඕගොල්ලන් මෙහෙම බලනකොට දැන් බලන්න සම්මා දිට්ඨිය නෝන පහළ වුණා. මේ සම්මා දිට්ඨිය නෝන පහළ වුණාම
සම්මා සංකප්පයට එනවා. මේ හැමදේම මේ දැන් හටගෙන නිරුද්ධ වෙන බව දැක්කොත් නෛෂ්ක්‍රම්‍ය වේදනා. මේකෙන් රූපයෙන් වේදනාවෙන් චිත්තේ ආයතන වල නෛෂ්ක්‍රම්‍ය වේදනා. එනිසා ව්‍යාපාද අවිහිංසාවලින් මිදෙනවා. ඒක නැති වෙලා යනවා. අවබෝධයෙන් මිදෙනවා. ඒ නිසා මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන රූපයක් මේ ඉරියාපතයක් කියලා මන සති සම්පජන්න වුණොත් පාරට සම්මා වාචා නැහැ. සම්මා වාචා කියන වචනේ අවක මේ බොරු කීමෙන් කේලම් කීමෙන් පරුස වචන කීමෙන් හිස් වචන කතා කිරීම අවබෝධයෙන් මිදලා. ඔයා මෙතනම නුවණයි කියන්නේ. ඒ නිසා සම්මා කම්මන්ත නේද? බොරු කීමෙන් වැළකීලා නෑ මේ සතුන් මැරීමෙන් වැළකීලා කාම මිච්ඡාචාරයෙන් වැළකීලා මේ කාම මිච්ඡාචාරයෙන් සොරකම් කිරීම මේක අවබෝධයෙන් මිදෙනවා. ඔයා මේ දැන් හටගෙන ඉන්න මොනවද සොරකම් කරන්නේ මේ රූපයක් ඇත්තටම නිට්ටය නෑ අනිත්‍ය නෑ. ඒක නුවණින් දකින්න නම් ওই විදියට හොඳට කල්පනා කර දකින්නවනම් ඕ කාම මිච්ඡාචාරය. මෛත්‍රියෙන් පවතින රූපේ නැති නෑ. ඒකෙන් මිදෙන්න. මාන්නකට ආහාරපත්‍යකට ගන්න රූපේ මිදෙන්න. ඔයා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න රූපේ දකින්න. අන්න උතනින් හොඳට මේනකොට ඔයා සම්මා කම්මන්තයෙන් මිදෙනවා. මිදුණාම ඔයා සම්මා ආජීවයට එනවා. ඒක තමයි ඔයාගේ යහපත් ආජීවය. ඔයාගේ මනස සති සම්පදාන. එතන කියනවා මනානු වර්ධින්නේ කවුද? සම්මා ආජීවය. මිත්‍යා ජීවයෙන් ඔයා රූපේ පවත්තන්නේ නැහැ. නිත්‍ය ආජීවය කුමක්ද? මේක නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්ත තැනින් ඔයා රූපේ පවත්තන්නේ නැහැ. මොකද්ද ඔයාගේ නිත්‍ය ආජීවය? ඔයා ආහාරය නිසා හට ගන්නවා මේ. තෘෂ්ණාව නිසා හට ගන්නවා. මාන නිසා හට ගන්නවා. මෛත්‍රී න්‍යායෙන් ගැලවෙනවා. ඔයා නිත්‍ය ආජීවය කියන්නේ උතනයි. කියන්නේ ඔයාගේ මේ රූපේ ආජීවය. වේදනාව චිත්තය සහ ආයතන මේකෙන් ගැලවෙනවා. සම්‍යක් ආජීවය යහපත් සම්මාදිට්ඨිය පෙරට කරගෙන පවතින ධර්මයකට එනවා. මේ දැන් හටගෙන මේ දැන් කියන ධර්ම. ඊට පස්සේ එනවා සම්මා ව්‍යායාම එනවා. මේකෙම සිහිය පවත්වනවා මනම. සම්මා ව්‍යායාමයේ අවබෝධයෙන් මිදලා ඉන්නේ. සම්මා සතිය තියෙනවා. සම්මා සමාධිය ලැබෙන්නේ. සම්මා විමුක්තිය. ඔටික පහළනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට නුවණ සිහියෙන් යුතුව වාසය කරන ඒ ආදිෂ්ඨක මාර්ගයේ මිත්‍යා ආජීවයෙන් මිදලා මේ සම්මා දිට්ඨියෙන් යුතු සම්මා ආජීවයට එන්න. ලෞකික ජඩ සම්මා දිට්ඨියෙන් යුතු සම්මා ආජීව ලෞකික සම්මාදිට්ඨි ධ්‍යානෝදාමි කියන එක ලෞකික සම්මාදිට්ඨි 20ක් තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨි 4යි කියලා අපි කියලා දෙනවා. ඒ 20 නේද? ඒවා රකින්න ඒවා. ඒවා රකින්න ධර්ම. ඒවා ඇත්තකින් දෘෂ්ටිය පවතින ඒවා. සිල් රකින්න බණ භාවනා කරන යහපත් වැඩ කරන මෛත්‍රියෙන් ඉන්න නේද? ඒ අය මෙන්න මේ සම්මා ආජීවය. සම්මා ජීවනේ
මේ දස සම්මා දිට්ඨිය පිළිටු කරගෙන පවතින ආජීවයකින් අතර සතරාකාර වූ සම්මා දිට්ඨිය හේතු කරගෙන සම්මා ජීවයකින් එයා ආර්ය අරකට ආර්ය කියන කුලයට යනවා. එතන ඉන්න කෙනෙන්නේ මෙතනට එන්නේ. දැන් සම්මාදිට්ඨිය ඉන්න කෙනා තමයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ. සතරාකාරෝ සම්මාදිට්ඨියට එන්නේ යාමයි. නිසා මේ සම්මාදිට්ඨිය දැන්වදාමිකව මේ දෙක හොඳට වෙන් කළාම ගන්න ඕන. සම්මාදිට්ඨියෙන් යුතු මාර්ගාංගාට එතනක් තියෙනවා. සම්මා සමාධි තියෙනවා, සම්මා ඥාන තියෙනවා, සම්මා විමුක්තිය තියෙනවා. ලෞකික මාර්ගාංගාට ලෝකෝත්තර මාර්ගාංගාට තියෙනවා. ලෞකික මාර්ගාංගාට ඒ විමුක්තියට නැවත ඉපදීම තියෙනවා. ඒ මොකද ලෞකික සම්මාදිට්ඨිය තුල, දත් සම්මාදිට්ඨිය තුල නිට්ටයයි සපයි ආත්මයි කියන ධර්මයේ පවතින. අය බලමු ඔබ තව ලියා ගන්න. ඔක ලියා ගන්න කියලා කිව්වේ අන්තිම සම්මුති දනුන කතා කළේ. ඔය ලෞකික සම්මාදිට්ඨිය තමයි, දත් සම්මාදිට්ඨිය තමයි කියන්න පුළුවන්. මොකක්ද කියන්නේ? අවිද්‍යා සාගත පටිච්ච සමුප්පාද. ඕකයි. අර මම සමාජ මට්ටමින් තව කතා කරා. ලෞකික සම්මාදිට්ඨිය ධ්‍යානවදාම කිව්වම අවිද්‍යා සාගත පටිච්චසමුපාදය. පටිච්චසමුපාදය තමයි දර්ශ සම්මාදිට්ඨිය යුක්ත මාර්ගාංග 8. ඒකේ ඒකත් පින් කරන කෙනෙක් නෑ, පව් කරන කෙනෙක් නෑ. හේතු ප්‍රත්‍ය ධර්මයක් වෙන්නන්නේ. සංකාරණ ත්‍රිවිධ සංකාරේ පවතින. එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙන සාමුලින්ම මේ පටිච්චසමුප්පාද නිරෝධ පැත්තක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙන වෙනස් පැත්තක් තියෙනවා. අතු කරපු දැන් ඔය පෙන්වා දීතු ධර්මයේ විදිය. එසල කතා කරන්නේ මම සම්මුතියෙන් කතා මේ රූපේ සාපේක්ෂව. මාර්ගාංග දෙක හොඳට හඳුනා ගන්න. ආරියෂ්ඨාංග මාර්ගය කියන්නේ ආත්පස වෙනස් ධර්මයක්. ආරියෂ්ඨාංග මාර්ගය කියන්නේ සුචිවම නිවන කරා යන එක. අවිද්‍යාසගත පටිච්චසමුපාදය කියන්නේ නිවන කරා යන එකක් නෙවෙයි. සසර කරා යන එකක්. ඒකට ඒ පටිච්චසමුපාදේ සමුදය තමයි මේ. දත් සම්මාදිට්ඨිය යුතු අරිෂ්ඨාංග මේ අෂ්ටාංග මාර්ගය. ඒකයිලා අවිද්‍යාසහගත දත් සම්මාදිට්ඨිය යුතු මාර්ගාංග 8. එක්ක සංසාර චක්‍රය. බුදුහාමුදුරු පෙන්නනවා ඒක පටිච්චසමුපාද න්‍යායක් හැටියට. හට ගැනීම හැටියට. සත්‍ය පුද්ගල සංසාර යන ධර්මයන් නෙමෙයි කතා කරන්නේ. කර්මඵලවාදයක් ගවන්න බෑ. හැබැයි උඩින් පෙන්නන මේකට කර්මඵලවාදී පෙන්වන්න පුළුවන්. බුදුහාමුදුරුගේ ධර්මයේ කර්මඵලවාද නෙමෙයි. හේතුඵලවාදය. අන්න පටිච්චසමුප්පාද නිරෝධය දකින්නවා. නිරෝධ දකින්නකොට මග්ගේ වැඩෙනවා. අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය යුතු මාර්ගාංග 8. පහළ වෙන්නේ එතකොටයි. කමී විදක හඳුන ගන්න ඕනේ. කවදාකවත් දර්ශ සම්මාදිට්ඨිය යුතු ලෞකික සම්මාදේ මාර්ගාංග 8 නැහැ විරාගය, නිර්වේදය, විමුක්තිය. අතන උපදින ආකාරය හම්බෙන ධර්ම නැත. ඒක තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය සාපේක්ෂව. එතන පටිසම්පාදේ නෙමෙයි තියෙන්නේ.
දුක දැක්කා. මේකේ අත්දැකීම් ටික තමයි පෙන්නන්නේ. දුක දැක්කා. දුකට හේතුව දැක්කා. මෙතන. දැන් එතන අපි සම්මුතියෙන් කතා කරන්නේ මව ඇත්ත පිය ඇත්ත. ඒ දෘෂ්ටියක ආරිෂ්ඨක මාර්ගයට යනවා. සම්මාදිට්ඨිය ආරිෂ්ඨක මාර්ගය අපිට වචන වලින් පෙන්වුවාට මෙතන තියෙන්නේ පටිච්චසමුපාදයේ හට ගැනීමයි නිරෝධයයි. නිරෝධය දකින්නකොට මේ දර්ශ සම්මාදිට්ඨිය උතු අෂ්ටාංග මාර්ගයේ මනාව දකින්න කෙනෙක් දුක දකින්නවා දුක සමුදය දන්නවා නිරෝධය දන්නවා මාර්ගය කියනවා. අන ලෝකෝත්තර පැත්ත උපදිනවා. අවිද්‍යාව හේතු කරගෙන විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දකින්න නැත්නම් විද්‍යාව පහළ වෙන්නේ නැහැ. මනස අවිද්‍යාව හඳුනාගෙන මේ මාර්ග සම්මාදිට්ඨිය දෙයක්ම දාමි කියන්නේ. දැන් එතකොට මේ පටිච්චසමුපාදය තවත් කොටසක් තමයි මිත්‍යා දෘෂ්ටි මාර්ගය. මෙතන කතා කරන්නේ සම්‍යක් දෘෂ්ටි මාර්ගය. සංකාරවල මගේ කලින් ප්‍රභේද තුන පෙන්වලා ඇති. මොනවා ටික දැනගන්න තමයි ඕන. තියෙනවා ඒ අංගුත්තර නිකාය දෙකේම තියෙනවා සූත්‍රයක් මේ පරිහානිය ධර්ම කියලා. යම් කෙනෙකුට රාගය තියෙනවනේ. රාගය ගැන නිසෙතර එයා ස්මරණය කරනවනේ. අට මොළට තීක්ෂණව සිත බහින්නේ නැහැ කියනවා. නුවණ බහින්නේ නැහැ කියනවා. දෙවේශයේ තියෙනවා නිතර දෙවේශයේ යා දැන කල්පනා කරනවා කියනවා තීක්ෂණ දහම් වලට යාගේ නුවණ බහින්නේ නැහැ කියනවා. වැටහීමක් තියෙනවා තීක්ෂණව බහින්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට මෝහසාගත බවක් තියෙනවනේ. ඒ මෝහසාගත බව නිසා මේ එයාට මේ දර්ශනව යන්නේ නැහැ කියනවා. ඒ නිසා අල්ප වූ රාගය, අල්ප වූ දෙවේශය, අල්ප වූ මොහය කියන තැන තියෙන්න ඕන. රාගය අඩුකම, දෙවේශය අඩුකම, මොහය අඩුකම කියන පසුබිමකින් තමයි අපි මේ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන. රාගය නැති තැනකින් නෙමෙයි. රාගය නැති තැනකින් ධර්මයට එන්න අවශ්‍යතාවයක් නැහැ නේද? අඩු තැනකින් කියන්නේ සාමාන්‍ය අංශය වගේ මට්ටමකින්. එක්ක නිත්‍යානුකූල පැත්ත. ඒ වගේ. ඉතින් අපි මෙන්න මේ පරිහානිය ධර්ම පරිහාන සූත්‍රයේ පරිහාන ධර්ම තුනක් බුදුරජාණන් වහන්සේ කතා කරනවා අපිට මේ ධර්මයේ නොහැටෙන්න හේතු. තීක්ෂණව බැස ගන්න නැත්තේ ඇයි? ඒ නිසා අපේ ළඟ යම් මේකින් රාගී ස්මරණය කරන බවක් තියෙනවා නිතර. දෙවේශය රාගී කියන්නේ කැමැත්ත කාමච්ඡන්දයන්ට මේ පංචායතන පිනවන්න තේරුණාද? මෙන්න මේවට කැමැත්ත නිතර අපිට සිහි වෙනවනම් එතකොට ඒ කැමැත්ත එන්නම නිට්ටයයි සැපයි සුබයි ආත්මයි කියන සංකල්පනාවලින් ඉතින් මේවත් එක්ක යාට කොහොමත් මේ ධර්මයේ තීක්ෂණ තැන් වලට බැස ගන්න නැහැ කියලා. තේරෙන්නේ නැහැ කියලා. රාගය දෙවේශය වුණත් එහෙමනේ නේද? නිතර සිහි කරනවා කියන්නේ ඒක නිට්ටයයි කියලා අරගෙන මට බැලපු කෙනෙක් තියෙනවා. මම ගහන්න ඕන කෙනෙක් තියෙනවා. මට වර්ධ කරපු පටි ආඝාත විනය සූත්‍රය වගේ නවාකාරයකින් අපිට මේක එනවා. අතීතෙත් මට මෙහෙම කළා අනාගතෙත් කරයි දැනුත් කරයි මගේ යාළුවටත් කරා මෙහෙමයි කියන නවාකාරකින් පටි ආඝාත කියන්නේ මේ කියනවා. ඒ විශ්ය අපිට පහළ වෙනවා. මේ කාරණා නමයම සංසිද්ධිච්ච තැනක් වෙනවා. ඉතින් මේ අනුව බලනකොට මේම ස්මරණය කරන්න තැනක් තියෙනවනම් අන්න නිත්‍යය සැකය ගන්න නැහැ කියනවා. මේ පසුබිමත් එක්ක මොහසාගත භාවයත් එහෙමයි. නේද? මෙහෙම ලෝකයක් තියෙනවා. මෙහෙමයි කියලා අපිට මොහසාගත බවක් තියෙනවනම් අන්න ඒකත් එක්ක අපිට මේ ධර්මයේ නිට්ටයයි මොහසාගත බව නිට්ටයයි සැපය ආත්මයි කියලා ගන්නවනම් ඒත් යාට මේ ධර්මයේ තීක්ෂණව බැස ගන්න බැහැ කියන්නේ. ඒ නිසා මහණෙනි මේ රාගයේ ස්මරණය මේක නැති කරගන්න කියනවා. දෙවේශය මෝහය. මොකද ඉතින් ඒක නැති කරගත්තාම අපිට තීක්ෂණව මේ ධර්මයේ වටහා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට අංශ වශයෙන් තියෙන රාග දේශ මොහ දුරු කරන්න පුළුවන් වෙන්නේ. අංශ වශයෙන් තියෙන ධර්ම. ඉතින් මෙන්න මේකත් එක්ක අපිට
තේරෙනවා මේ දීඝ අංගුත්තර නිකාය දෙකේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. මේ බික්කුණි සූත්‍රයටම ඉස්සරහ සූත්‍රේ මේ පරිහාන සූත්‍රය. ඉතින් යම් කෙනෙක් දකින්න නම් මගේ ළඟ මේ රාගය ස්මරණය කරන බව තියෙනවා. එහෙනම් රාගය ස්මරණය කරනවා නම් මම නිත්‍යයි කියලා අරගෙන නේද? නේද? මම කවුරු හරි ගැන හිතනවා නම් මම එයා ඉන්නවා කියලා මෙහි අරගෙන නිත්‍යයි කියලා අරගෙන මම ඒ ධර්මතාවෙට මම ඇවිල්ලා. ඒ නිසා මට ඒක සැපයක්ම කියලා මට අරගෙන සැපයක්මයි. කියත මමත් ඉන්නවා එයාත් ඉන්නවා මගේ රූපයක් නිත්‍ය වෙලා අරයාගේ රූපයක් නිත්‍ය වෙලා. ඒ නිසා මේක රාගය උපදිනවා. රාගය ස්මරණය වෙනවා. මේකෙන් මිදෙන්නේ නැහැ. මේ රාගයේ අඩුකම, ද්වේෂයේ අඩුකම, මොහේ අඩුකම තැනකින්ම මේ කටයුතු කරන්නේ. ඒ නිසා තමන් තුල රාගයේ තියනවාද, ද්වේෂයේ තියනවාද, මොහේ තියනවාද, නිතර සිත ඒක සීකිරීමට පෙළඹෙනවාද කියන එක තමන්ම සොයා ගන්න ඕනේ. ඒ සොයාගෙන තමයි එහෙම වෙන්නේ. ඉතින් මෙවැනි ස්වභාවයකින් තමයි මේ අපි ගන්න මේ දැඩි ලෙස තියෙන මේ ස්වභාවය නැත්තම් අපිට පුළුවන් මේ ගැඹුරු දහම අපිට මතු කරගන්න. අපේ ළඟ රාගය අඩු නම්, මේ ද්වේෂය අඩු නම්, මොහය අඩු නම් නේද? ඒ අඩු ස්වභාවයක් පවතිනවා නම් අන්න එතන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සමාතුල පහළින් ධර්මයක් කියලා දකිනවා. රාගය අඩු නම්, ද්වේෂය අඩු නම්, මොහය අඩු නම් අනාත්ම පාරකට අපි යටෙනවා නේ. ඉතින් රාගය වැඩි නම්, ද්වේෂය වැඩි නම්, මොහය වැඩි නම් ඒකයිලා මිත්‍යා දෘෂ්ටික පැත්තකට යනවා. රාගය අඩු නම්, මොහය අඩු නම්, මේ ද්වේෂය අඩු නම් අන්න එය පටිච්චසමුපාද න්‍යාය දකිනවා. හේතුඵල ධර්ම. ඒකයි අනාත්මය කියන්නේම පටිච්චසමුපාද න්‍යාය තමයි. අනාත්ම ධර්මය. පාදේ හටගෙන නිරුද්ධ වීමයි අනිත්‍ය කියන්නේ. මේකමයි දුක. මේ න්‍යාය දුක. මොකද මේකනුත් උපදිනවා අපි. අවශ්‍ය උපැත්තයකට යනවා. එනිසා තම තමන් ළඟ තියෙන මේක තම තමන් හඳුනගෙන ඒව දුරු කරගන්න දක්ෂ වෙනවා. රාගයේ තියෙනවා නම් අසුභය වඩන්න. ද්වේෂයේ තියෙනවා නම් මෛත්‍රිය වඩන්න. නේද? ඉතින් මොහය දුරු කරගන්නට මේ රූපේ ඇත්ත බලන්න. ආවේ ඇත්ත බලන්න. සංඥාවේ සංකාර විඥානේ ඇත්ත බලන්න. එතකොට මොහේ දුරු. මේ විදිහට මෙන්න මේ කාරණා මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේකට කියනවා මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා නම් මේ රාග ද්වේෂ මොහ වැඩි ස්වභාවයක් තියෙනවා නම් නිතර ස්මරණය වෙනවා නම් මේ කාරණා මේ රූපය ඇත්ත කියන දෘෂ්ටියට යනවා නම් නේද? මෙන්න මේවා ගැඹුරු දහම් වල බැස ගන්න හැකිනවා. ඒ නුවණ මේ රූපය කන බොන ආහාරයෙන් හට ගන්නවා. මේ රූපය තෘෂ්ණාවෙන් හට ගන්නවා. මේ රූපය මාන්නෙන් හට ගන්නවා. මේ රූපය මෛත්‍රී සේවනයේ නිසා හට ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණාව අපි ඉස්සෙල්ලා කිව්වා මේ වෙන්නේ කොහොමද කියලා. නේද? මේ අම්මා කන බොන ආහාරයෙන් කලලේ හැදෙනවා. අපි ලොකු මේ රූපේ ඒ හැදෙනවා පවතිනවා නේද? මේ රූපයට අපි තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න නිසා නේද? ඒත් මේ රූපේ හට ගන්නවා නේද? දැන් අම්මා ගත්තොත් අම්මා කුසේ තියෙන රූපයටත් අම්මගේ රූපයටත් තෘෂ්ණාවෙන් බැඳිලා. ඉතින් අපි මේ තෘෂ්ණාව නිසාත් මේ රූපේ හට ගන්නවා. එක්ක නැත්නම් නැවත ඉපදීම සිදු වෙනවා. නේද? එතකොට මනෝ සංචේතනාව පස්ස මේවා නිසාත් නැවත උත්පත්තිය තියෙනවා. නේද? තෘෂ්ණාව නිසා ඉපදීම ඇති වෙන රූපේ හට ගැනීම සිදු වෙනවා. එතකොට මේ මානෙ සංඥාවත උපදිනවා. එතකොට ඉත්‍රි පුරුෂයන්ගේ සන්නිපාතය නිසා මේ රූපේ හට ගන්නවා කියලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ රූපය හට ගන්න ආකාර හතරක් මෙතන මේ ආන්දහම්තු දේශනා කරනවා. දැන් අපි මේ කාරණා ටික ඊයේ ටිකක් ජාතිය පැක්තිය උපන්දිනේ සිහිපත් කරලා තමයි අපි ඒක කියන්නේ නේ. උප්පත්තිය කොහොමද නැති කරන්නේ?
ජාතිය නැති කරන්නේ. ජාතිය නැති වෙනවා නම් ආහාර හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න එක නැති වෙන්න ඕන. එතකොට තෘෂ්ණාවෙන් හටගන්න එක නැති වෙන්න ඕන. එතකොට මාන්නෙන් හටගන්න ධර්මයේ රූපේ නැති වෙන්න ඕන. සන්නිපාතයෙන් හටගන්නා වූ රූපේ මෞත්‍යයෙන් හටගන්නා වූ රූපේ නැති වෙන්න ඕන. ඊට අපිට මේ රූපයක් හටගන්න හැටි කියලා දෙනවා. රූපේ නැති කරන හැටිත් අපි දැනගන්න. ඉතින් ඊයේ ටිකක් අපි කතා කළා මේ ධර්මය. ඉතින් අද දවසේ අපි කතා කළොත් ඉතින් මේක තියෙන ඉතින් චිත්තසයිසික පැත්ත තමයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ තවත් අපි නුවණ වඩනවා. නුවණ වඩනොත් කෙනෙකුට ඉතින් චිත්තසයිසික මට්ටමේ චිත්ත මට්ටමේ මේක ගන්නත් පුළුවන්. ඉතින් මේ පටිච්චසමුපාදයට අනුව බලන්න පුළුවන් කෙනෙකුට බලලා ඒක මත කරගන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෝත්තර දර්ශනයට අනුව දකින්න පුළුවන්. ඒ යථාභූත ඥානයට අනුව බලන්න පුළුවන්. දැන් අපි අර උපමා කළා දැන් උපැත්තිය පිණිස කුමක්ද හේතුන් දැන් අපි මේ කෙස්ලොම් නියද සම්මස්නහරට ඇටමිදුළු කියන ධර්මතා ක්ෂණයක් පවතින්නේ නේ. දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ කොටස් 32ක් තියෙනවා. මේ කොටස් 32 ක්ෂණයක්වත් පවතිනවද? නෑ. මේ ක්ෂණයක්වත් පවතින්නේ. දැන් අපි මෙතන භෞතික මට්ටමින් සම්මතයට අනුව බලනකොට අපේ මොහසහගත බවක් තියෙනවා. ඒගේ අනුනාට අනවත ඉපදෙන්නේ නැහැ කියන සාධකයක් මතුවෙනවා අපිට. හොඳ සමාධියක් උපදවා ගන්න පුළුවන්. රාගය අඩු වෙනවා. දෙවේශය අඩු වෙනවා. ඒ න්‍යායයි. අපේ පළවෙනි පියවර. ඒ අඩුවීම නිසා මෝහය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. සහ මුලින් දුරු වෙන්නේ නැහැ. ඉතින් මෝහය සහ මුලින් දුරු වෙන්න නම් අපි බලන්න ඕන. මේ කෙස් කියන්නේ අපේ චිත්ත සංකල්පනාවක්. නෑනේ කෙස් පේන බව. ඇහැට කෙස් හම්බෙන්නේ නැහැ. කනට කෙස් හම්බෙන්නේ නැහැ. අතට කෙස් හම්බෙන්නේ නැහැ. නේද? කෙස් හම්බෙන්නේ මේක පඤ්ඤප්තියක් මනසට. අතින් කෙස් අල්ලන්න බෑ. කනට කෙස් කියන වචනය ඇහුණට අල්ලන්න ඒව දකින්න බෑ. ඇහැට කෙස් හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ ඔක්කොම කෙස් කියන අපේ පඤ්ඤප්තිය. කුඩා දරුවෙක් ගත්තොත් ඒ දරුවගේ ඇහැට කෙස් පේන්නේ නැහැ. කනට අතට කෙස් හම්බෙන්නේ නැහැ. කෙස් කියන අදහස යන්න පුළුවන් යාට. ගියාට මොනවද කියන එක දන්නේ නැහැ. බහතෝරන වයසේ ළමයි ඔහේ කියවනවා කිසි දෙයක් තේරෙන්නේ නැහැ ඒ ළමයාට. ඒ වචන වල අරුද්දක් නැහැ. කෙස් කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන නැහැ. හැබැයි වචන ප්‍රකාශ කරනවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ ශරීරයේ කොටස් 32 දිහා බැලුවහම හොඳද? අපි මේ රූපය ගැන ටිකක් බැලුවේ නේද? අද අපි නාම ධර්ම ටිකක් දිහා බැලුවොත් කියලා අපි ඇත්තටම හිතන ධර්මයක් නේද? කෙස් ලොම් නිය දත් කියන්නේ අපේ චේතනා. ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඒ නිසා ගොඩක් දුර කතා කරන්න අවශ්‍ය නැහැ ගැන. චීපත් ගන්න. ඒ පහළ වෙන චිත්තයන් එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙන ධර්මයක්. ඒ සිතුවිලි. ඒ සිතුවිලි එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙනවා නම් අපිට මේ කෙස් ලොම් නිය දත් සම්මස්නාර කියන ඇටමිදුළු කියන මේ කොටස් 32 මේකට අපිට පුළුවන් ද ජාතිය පනවන්න. මේකට අපිට පුළුවන් ද ඉපදීමක් තියනවා කියලා කියන්නේ. අපිට කියන්න බෑ. මොකද මේ වෙලාවේ ඒක හේතු නිසා හටගෙන නැති වෙලා යන ධර්මයක් නේද? දැන් කෙස් කියන එක කොහොමද හේතු නිසා හටගන්නේ? කෙස් කියන එක හටගන්නේ මේ ඇහැට පෙනීම නිසා නේද? විඥානයක් හටගන්නවා මෙය හේතු කරගෙන ස්පර්ශ ආයතනේ නේද? ආයතන හටගන්නවා මෙන්න මේ ඇහැට වර්ණ සටහනක් ඇතිවීම නිසා හම්බවීම නිසාමයි කෙස් කියන අදහස පහළ වෙන්නේ. තේරුණා? කෙස් කියන අදහස එනවා. අන්න එහෙම තමයි මේ කණිනේද සම්මස්නාර කියන සිතුවිලි පහළ වීම සිදු වෙන්නේ.
නේද? දැන් හරියට අර මේ අපිට තාරකාව කියන වස්තුව නෙවෙයිනේ හම්බෙලා තියෙන කවදාක. දැන් අපිට අහසේ දිලිසෙන තාරකාවක් තියෙනවා නම් වස්තුව හම්බෙලා නැහැනේ. අපිට හම්බෙලා තියෙන්නේ ආලෝකයයි. ඒ වගේ කවදාකවත් අපිට කෙස් කියන අදහස ආවට කෙස් ඇහැට හම්බෙලා නැහැ. ඇහැට හම්බෙලා තියෙන වර්ණය. ඒක නිරුද්ධ වෙලයි කෙස් කියන අදහස එන්නේ. කෙස් කියන අදහස මන ආයතනයි මේක චක්ක ආයතනයි. තේරුණා? ඉතින් අපි දන්නවා එහෙනම් මේ කෙස් කියන අදහස හටගන්න. එහෙනම් කෙස් කියන අදහස උපදින්න හේතු වෙන හේතුව හටගෙන නිරුද්ධ වෙලයි මෙන්න මේ කෙස් කියන අදහස අපිට ඇති වෙන්නේ. නේද? දැන් එතකොට කෙස් කියන දැන ගැනීම චේතනාව පහළ වෙනකොට අපිට ඒකේ උන දේ නිරුද්ධ වෙලා ඉවරයි. නේද? අපි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නේද? එක්ක සතර මහා ධාතුන් හටගත්තා නේද? එක්ක තෘෂ්ණාවෙන් හටගත්තා, එක්ක මාන්නය නිසා හටගත්තා, දෙමාපියන්ගේ සන්නිපාතය නිසා හටගත්තා කියලා අපි පනවන්නේ. කුමක්ද? මෙන්න මේ කෙස් කියන චේතනාව. මේ කෙස් කියන චේතනාව තමයි අපිට මේ හම්බෙලා තියෙන්නේ. කියන වස්තුවක් නෙවෙයි. ඒක සාධකයි. හරියට අපිට කවදාකවත් තාරකාව පේන්නේ නැහැ. වස්තුව පේන්නේ නැහැ. අපිට හම්බෙලා තියෙන තාරකාවේ ආලෝකයයි. ඒකට ඒ ආලෝකයේ පේන්නේ ඒ තාරකාව නිවුණට පස්සේ එනවා ආලෝකය නේද? ඒක ආලෝක වර්ෂ 10කට පස්සේ තමයි අපිට මේ ආලෝකය පේලා තියෙන්නේ. තාරකාවේ. හොඳද? ඒ ආලෝකය පේන්නේ. ඒ ආලෝකය අපිට පේනකොට අර තාරකාව මැරලා වෙන්නත් පුළුවන්. එන්න කියනවා. නේද? ඒ වගේ අපිට මේ කෙස් කියන චේතනාව පහළ වෙන්න හේතු වෙන මේ වර්ණ රූපය නිරුද්ධ වෙලා ඉවරයි. කෙස් කියන අදහස අපිට එනකොට මන ආයතන උපදිනකොට ආයතන දෙකක් එකවර උපදින්නේ නැහැ. ආයතන එකයි උපදින්නේ. ඒ කියන්නේ කෙස් කියන අදහස හරියට ඒ චේතනාව හරියට අපි දකින ආලෝක වර්ෂ 10කට පස්සේ අපිට පේන අවලා ගන්න මේ ආලෝකයයි. අපේ කෙස් කියන චේතනාව සංකල්පය. එතකොට මේ සංකල්පයේ උපදින්න අපිට උපකාර වෙලා තියෙනවා ඇහැට පේන වර්ණය. නේද? අපි දකින්නේ අහසේ තාරකාව නෙවෙයි. අපි දකින්නේ ආලෝකය. මොකද ඒ තාරකාවෙන් විහිදිච්ච ආලෝකය ආලෝක වර්ෂ 10ක් ගියාට පස්සේ තමයි අපිට පේන්න තියෙන්නේ අර ආලෝකය. ඒ තාරකාව එතන තියනවා කියලා අපිට කියන්න බෑ වස්තුවක් වශයෙන්. නේද? දැන් බලනකොට නිවිච්ච තාරකාවක් අපිට හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක කවදාකවත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට පෙනුන වර්ණ රූපේ ඒක හම්බෙන්නේ නැහැ කවදාවත්. අපිට හම්බෙන්නේම හොඳද කළු පාට කෙස් කියලා අපිට හම්බෙන්නේ. චේතනාව පහළ අපිට හම්බෙලා තියෙන ඒ පෙනුන දේ හම්බෙන්නේ නැහැ කවදාවත්. ඉතින් මෙන්න මේ වගේ ආයතන 6ටම අපි දැක ගන්න ඕනේ. දැන් මේ කෙස් කියන හැට ගැනීම මේ විදිහට චක්ක ආයතනයයි මන ආයතනයයි හඳුනාගෙන ලියා ගන්නට වෙනවා. හිරුගේ මේ ආලෝකයේ පොළොට වදින්න විනාඩි 8ක් යනවා. කියන්නේ එතනින් නික්මුණා ඒක ඉවරයි. නේද? දැන් අපි කියමු අහසේ හිරු තියෙනක් තියෙනවා. ඒ කරන්ට් එකෙන් පත් වෙන්නේ. එකවරක් කරන්ට් එක වනකොට ඒ වුණාම ඒක පත් වෙනවා. ඒ පත් වෙන එක නිවෙනවා. ඒ ආලෝකයේ තියෙන පවුල් එක නිසා මේක නිසා ඒක අපේ පොළොට වදින්න විනාඩි 8ක් යනවා. පොළොට පතිත වෙන්නේ. අන්නේ පොළොට පතිත වෙනකොට තමයි අපිට ආලෝකය හම්බෙලා තියෙන්නේ. හැබැයි තේරුණා බල්බ් එක නිවිලා ඉහි. හැබැයි අපිට තාම මේ ආලෝකය තියෙනවා. අපි බැලුවොත් අපිට පේන්නේ බල්බ් එක පත් වෙලා තියෙනවා වගේ. ඇත්තටම බල්බ් එක පත් නැහැ. ඒ වගේ තමයි ඉර. ඒ වගේ තමයි තාරකාව.
ඒ වගේ තමයි අපිට මේ සිතුවිලි පහළ වෙන්න හේතු වෙන අපේ ආයතන නිරුද්ධ වෙලා ගොඩක් වෙලා. අපි පරිහරණය කරන අපේ සිතුවිලි. ආලෝකයේ හරියට සිතුවිලි වගේ. බල්බ් එක හරියට ආයතනය වගේ. ඒක නිරුද්ධ වෙලා ගොඩක් වෙලා. ඉතින් තාම අර මග එන නිසා ආලෝකය. අපි බැලුවාම බල්බ් එක පත් වෙලා තියෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි බල්බ් එක පේන්නේ නැහැ මේ ආලෝකය නිසා. ආලෝකයේ තියෙන තැන තමයි අපිට පේන්නේ. මෙහෙම ඇවිල්ලා ආලෝකෙ නැති වෙනවා. ඕක තමයි වෙන්නේ. නේ. ටෝච් එක ටික ගාලා මෙහෙම ගහපෙටිය රුස් ගාලා යනවනේ එහෙම ඉරනේ. අන්න ඒ වගේ. නේද? හැබැයි අපි මෙහෙම ඔන් කරපු හැටි පත්තුනේ ඒක. ඒක යනවා රුස් ගාලා හරියට. හැබැයි මේ බල්බ් එක නිවිලා අපි දන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඒක දිගින් දිගට සිදු වෙන නිසා අපිට ඒක අල්ලන්න බැරි. ඉතින් මේක නුවණින්ම අවබෝධ කළ යුතු දෙයක්. මේ උපමාව. ඒ නිසා අර තාරකාව කියනවා වගේ නේද? තාරකාව මේ අහසේ අපිට පේන්නේ හැමතිස්සෙම තාරක පස්සේ. මේ ආලෝක වර්ෂ 10කට පස්සේ තමයි අපිට පේන්නේ. එතකොට මුල්ම පත් වෙච්ච තැන අපිට පේන්නේ නැහැ. අපිට වස්තුව පේන්නේ නැහැ. ඒ වගේ මෙන්න මේ අපේ සිතුවිලිත් ඇවිල්ලා අර ආලෝකය වගේ. තාරකාවේ. අර බල්බ් එකෙන් ආපු ආලෝකය වගේ. තේරුණාද? ඉතින් මේ දුර වැඩි වුණාමයි අපිට මේ න්‍යාය අල්ලන්න පුළුවන්. ටෝච් එක ළඟ ගැහුවොත් අල්ලන්න කොහොමද බෑ. හැබැයි ටෝච් එක ළඟ ගැහුවොත් අල්ලන්න පුළුවන් අර දුර ප්‍රමාණය. දුර වැඩි වෙන්න තමයි අපිට මේක හොඳට තේරෙන්නේ. බල්බ් එක නිවිලා ආලෝකයටම යනවා. ඒ දුර වැඩි කමට එහෙම වෙන්නේ. ළඟ වුණාම අල්ලන්න බෑ අපිට ඒක. මේක නුවරටම ගෝචර ධර්මයක්. තාරකාව ගොඩාක් දුර නේද? ආලෝක වර්ෂ 10කින් තමයි අපි තාරකාව දකින්නේ. තාරකාව දකින්නේ හේතුව එහි තියෙන දීප්තිමත් භාවය නිසා, ආලෝකය නිසා. එතකොට තාරකාවෙන් ගොඩාක් ඈත් වෙලා ආලෝක වර්ෂ 10ක් ඈත් කියන්නේ තාරකාව නිවිලා. ආලෝකේ තමයි අපිට තාරකාව කියලා පේන්නේ. තාරකාව තියෙන ඊටත් එහා. තාරකාව අල්ලන්නම් බෑ අපිට. ලේසියෙන්. අපි තාරකාව මේ ආලෝකයේ තමයි අපි වස්තුවක් කියලා අරන් තියෙන්නේ. ඉතින් කොහොම හරි යන්නේ වගේ අපිට මේ ඇහැට පේනවා කියලා අපි හිතුවට මේ වෙලාවේ මේ ලෝකය ඇහැට පේilla නැහැ. තේරුණාද? මොකද අපේ දැන් කෙස් ගත්තොත් අපේ ඇහැට පේන්නේ වර්ණය. හොඳද? ඇහැට පෙවුණා ඒක එතනම ඉවරයි. වර්ණය කියන්නේ චින්තනයක්. ඒක තවත් ටිකක් එහාට තීක්ෂණ වෙනවා. අපි කෙස් කියන තැන ගත්තොත් කියනවා වටහා ගන්න පුළුවන් කෙනෙකුට ඇහැට පේන්නේ වර්ණය. ඒක හටගෙන නිරුද්ධ වෙලයි අපිට කෙස් පේන්න තියෙන්නේ. කෙස් පේන්නේ මනසට. අපි තේරුම් ගන්න මෙහෙම කියන්නේ නැත්නම් වර්ණය හම්බෙලා තියෙන්නේ ඇහැට. හොඳද? කෙස් හම්බෙලා තියෙන්නේ මනසට. ඇහැකට නෙවෙයි. කවදාකවත් ඇහැකට කෙස් හම්බ වෙන්නේ නැහැ. මේක හොඳට තෝරගන්න ඕන. වර්ණය ඇහැට පෙවුන වර්ණය නිරුද්ධ වෙලයි අපිට කෙස් කියන අදහස පහළලා තියෙනවා. අන්නේ කෙස් කියන අදහස තමයි අපි කෙස් වශයෙන් දකින්නේ. ඉතින් මෙතන කළු පාට කෙස් දකින්නකොට ශික්ෂණව යන්න වෙනවා. ඒ තමයි ඇහැට කවදාකවත් මේ කිසිවක් පේන්න නැහැ කියන කතාව. අපිට හම්බෙලා තියෙන චිත්ත ධර්මයක් විතරයි. ඒ චිත්ත ධර්මයේ ඉස්සෙල්ලාම නිමිත්ත කුමක්ද? ඇහැ උපදින්න අවශ්‍ය නිමිත්ත වර්ණය. මේ වර්ණය හම්බුනේ චිත්ත ධර්මයක්. ඒ නිසායි මෙන්න මේ කෙස් කියන දැනුම ඇති වෙන්නේ. බලන්න සිතේම ඇති වෙන ධර්මතාව. සිත පිළිසින් දකින්න. ඇහැක් අපිට හම්බෙන්නෙම නෑ මෙතන. ඇහැක් හම්බෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ කෙස් කියන්නේ ඝන රූපයක් නෙවෙයි. අන්නේ දැන් අපි ඉගෙන ගත්තා මේ කෙස් අපිට හම්බෙන්නේ කොහොමද? කෙස් හටගන්නේ චේතනාව. නේද? ඒකේ සමතේ පැත්තක් තමයි
ඒ චේතනාව පහළ වෙන්න හේතු ඇහැට වර්ණ රූපයක් හම්බ වීම නිසා. චූටි ළමයා දැනගන්න ළමයා වර්ණය දන්නේ නැහැ. එහෙනම් වර්ණය කියන්නේ චින්තනයක්. එහෙනම් ඒ වර්ණය කියන චින්තනය පහළ වීමෙන් තමයි අපිට කෙස් කියන දැනගැනීම එන්නේ. අන්න කළු කෙස් හම්බ වෙනවා. බලන් යනකොට ඇහැකට කිසිවක් හම්බ වෙලා නැහැ. තීක්ෂණව හිතන්න වෙනවා. හරිද? ඉතින් ඒ වගේ වර්ෂ 10කට පස්සේ මේ ආලෝක වර්ෂ 10කට පස්සේ අපිට හම්බෙන ආලෝකය තීන තැනයි ග්‍රහලෝකය කියලා අපි අරන් තියෙන්නේ. ඒකයි තාරකාව කියලා අපි හිතන්නේ. අපි මේ ආලෝකයයි තාරකාව කරන් ඉන්නේ. එහෙනම් අපි හිතන්නේ මෙන්න මේ කෙස් කියලා දෙයක්. අපි කළු කෙස් කියලා හිතනවනම් අපි හිතන්නේ ඇත්තට මේක ගනු ඒ දෙයක්මයි කියලා. ඇත්තට ගනු දෙයක් නෙවෙයි. ඒ ගනු තාර්ස 10කට මෙහා අපිට පේන ඒ ආලෝකය හරහා අපි හොයාගෙන ගියොත් තව ආලෝක වර්ෂ 10ක් අපි ඉස්සරහට යන්න වෙනවා. වස්තුව හොයාගන්න. අන්නේ වස්තුව හොයාගෙන යෑමේදී කවදාකවත් ඒ වස්තුව අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ කවදාකවත් අපිට මේක හම්බ වෙන්නේ නැහැ. ඝන වශයෙන් හම්බ වෙන්නේම නැහැ. අපිට හම්බ වෙන්නේ දැන් අපේ කෙස් හම්බ වෙන්නේ චිත්ත මට්ටමෙන්මයි. සිතමයි මේ පාතියි. ඒ සිත හේතු ප්‍රත්‍ය තමයි. නේද? ඇසට වර්ණ රූපයක් ගැටීම නිසා කෙස් කියන දැනීම. හරි දැන් අපිට තේරෙනවා කෙස් කියන එක ඇහැට පෙන්නන්නේ නැහැ. ඇහැ නිරුද්ධ වුණාට පස්සේ කෙස් කියන අදහස ඇවිල්ලා තියෙනවා. කෙස් හම්බලා තියෙන්නේ මන ඇසට. නේද? මනසට පෙන්නලා තියෙනවා. ඒ මනස දැන් මගේ රූපේ පේන්නේ මට මාව පේන්නේ ඒ මන ඇසට. එතකොට මේ හේතුඵල න්‍යායක් තියෙනවා. මගේ ඇඟ ඇතුළේ සිදුවෙන එකක් නෙවෙයි. මේ හේතුඵල න්‍යාය. මන ඇස තමයි මාවත් පේන්නලා තියෙන්නේ. ඔයාගේ ඇහැට කාගේවත් ඇහැකට නේද? මාවක්වත් ඔයාවක්වත් මේ ලෝකෙ මුකුත් දැකලා නැහැ. ඔබ තමයි හම්බෙලා තියෙන වර්ණ රූපේ විතරයි. වර්ණ රූපේ කෙස් නැහැ. එහෙම ධර්මයක් දෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා මෙන්න මේ ඇහැට වර්ණයක්වත් හම්බෙලා නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. තීක්ෂණව හිතන්න පුළුවන් වෙනවා. ඇහැ කියන එකක් ලෝකේ විද්‍යාමාන නැහැ. තියෙන චිත්ත ධර්මයි. අපි ගෝ නාම ධර්ම ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේකත් එක්ක අපි මේක තෝරගත්තොත් දැන් සිත හඳුනාගත්තා අපි. ඊයේ කරපු දේශනාවට අනුව සිත හඳුනාගත්තා. ඇයි අපි මෙහෙම කතා කරන්නේ? නේද? ඒ සූත්‍රයේ භික්ෂුණී සූත්‍රයේ කතා කරන මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා. නේද? ඒකට ආහාර ප්‍රත්‍යම මේක නැති කරලා දාන්න. එහෙනම් මේක ආහාර වල ඇත්ත බලන්න වෙනවා. නේද? ආහාර ඇත්ත නම් චිත්තයිෂ්කයන්ගේ හේතුඵල න්‍යාය තමයි තිබුණා තියෙන්නේ. මේ රූපයේ තෘෂ්ණාව නිසා හට ගන්නවා. නේද? මේ රූපය මාන්නය නිසා හට ගන්නවා. මේ රූපය මෛත්‍රිය නිසා හට ගන්නවා. අපි මේක බැලුවොත් දැන් අපි මේ කෙස් කියන අද අපි මං එක න්‍යායකින් විතරක් පෙන්නවා චක්කායතනෙ අරගෙන. තවත් කාය විඥානෙ තියෙනවා මේක ගන්න, සෝත විඥානෙ තියෙනවා නම් ඒකත් ගන්න. සෝත විඥාත්මේ නම ඇහෙන්නේ. එතනින් ගන්නත් පුළුවන්. දැන් එතකොට මේවා මේ චිත්ත තායික වශයෙන් පවතින්නේ මේ චිත්ත ඇත්තටම මෙන්න මේ චිතයි අපි හොයාගන්න ඕන මේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තා. මේක මනෝ සංචේතන ප්‍රත්‍යයෙන් හටගත්තා. මේක විඥාණයෙන් දැනගන්නවා. නේද? එතකොට මේක තෘෂ්ණාව නිසා මේක හටගන්නවා. මේ චේතනාව. නේද? මේ චේතනාව මාන්නය නිසා හටගන්නවා. මේ චේතනාව මෛත්‍රිය නිසා හටගන්නවා. සන්නිපාත නිසා හේතුප්‍රත්‍ය ධර්ම නිසා හටගන්නවා. එකතු වීම නිසා. ඉතින් මෙන්න මේක හොඳට තෝරගෙන අපි මෙන්න මේ කාරණාවලින් මිදෙන්න ඕන. තෘෂ්ණාවෙන් තෘෂ්ණාව නැති කරන්න. නේද? මාන්නේ හේතු කරන්න නැති කරන්න. නේද? එතකොට මේ ආහාර නැති කරන්න අපි ඔන්න ඔය විදිහට බලලා අපේ සිත මනාව හඳුනා ගන්නවා. හඳුනාගත්තා අපි දුක දන්නවා.
දුක සමුදය දන්නවා. දුකට හේතුව දන්නවා. එනවා. දුකට හේතුව දන්නවා. දුක නිරෝධය දන්නවා. දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නවා. අපි මෙන්න මේ විදිහට ඇත්ත බලන්න අපි පටන් ගන්නවා. සිතිවිලි වල අපි ඇත්ත බලනකොට අපිට මේ අවශ්‍යතාවය වෙනවා. එහෙනම් අපි දන්නවා කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු කියන මේ ධර්මතා අපේ චිත්ත ධර්ම කියලා අපි හඳුනා ගන්නවා. තේරෙනවද? සිතිවිලි කියලා හඳුනා ගන්නවා. ඊළඟට අපි අපේ සතර ඉරියව්ව සිතිවිලි ධර්ම කියලා අපි හඳුනා ගන්නවා. අපි පහුගිය දවස්වල කතා කළා ඒක. සිතුවිලි කියලා අපි හඳුනා ගන්නවා. අපේ සිතුවිලි තව මේ අපිට තීරණම් බඩකිනි මේවා හැම දෙයක්ම සිතුවිලි කියලා අපි හඳුනා ගන්නවා. ඉතින් මේ හැම පැත්තක්ම සිතුවිලි කියලා හඳුනාගත්තාම නේද? මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ධර්මයක් කියලා දකිනවා. කෙස් ඒ සිත මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා. කෙස් කියලා දැන ගැනීම නේද? වර්ධ මේකත් නිරුද්ධ වෙනවා. අපි ඉස්සරහම වටහාගෙන තියෙන්න ඕනේ මේ ඇහැට කවදාක්වත් වර්ණේවත් කෙස්වක්වත් හම්බෙලා නැති බව. මේ තියෙන්නේ චිත්ත ධර්මයක් කියන එක අපි අවබෝධ කරගන්න තියෙන්න ඕන. අන්නේ සිත මේ දැන් අනිත්‍ය වෙන බව දැක්කොත් සිතවිලි හටගෙන නිරුද්ධ වෙනවා. කෙස් කියලා හිතෙනවා. ලොම් කියලා හිතනවා. නියපොතු කියලා හිතනවා. දත් කියලා හිතනවා. දැන් මේ අපි පහල කරගන්නා මේ සිතවිලි ඔක්කොම චේතනා. ඉතින් මේ කොටස් 32 එක එක කියනකොට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. හටගෙන නිරුද්ධ වෙන්නේ කෙස් නෙමෙයි. චේතනා, සංකල්ප. කෙස් කියලා දෙයක් සිතුවිලි වල නැහැ. කෙස් හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ. ලොම් හටගෙන නිරුද්ධ වෙනවා කියන්නේ. එහෙම එකක් පනවන්න බෑ. තේරුණාද? මොකද මේ සිතුවිලි ලෝකේ කොහක තියෙනව නෙවෙයි. කාගේවත් කයක තියෙනව නෙවෙයි. මේක සංකල්ප ටිකක්මයි. සංකාර ටිකක්මයි. මනාව මේ සංකාර හඳුනා ගන්න. හොඳද? මේ වයිල බොල්ලු සංකාර. අරටුවක් නැති කෙසෙල් කඳක් බඳු සංකාර. මේවයි හටගෙන නිරුද්ධ වෙනවා. නැතුව කෙස් හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න එපා. ලොම් හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න එපා. නියපොතු හටගෙන නිරුද්ධ වෙනවා කියලා එහෙම බලන්න එපා. වග්ගඩු හටගෙන නිරුද්ධ වෙනවා කියලා බලන්න එපා. ඒ සංකල්පය තුල වග්ගඩුව කියන සංකල්පය තුල වග්ගඩුව නැති බව දකින්න ඕන. තේරුණේ? මේ සංකාරය දැකලා අරටුවක් නැති එවැනි දෙයක් තමයි මේ හටගෙන නිරුද්ධ වෙන්නේ. ලෝකේ තියෙන ධර්මයක් නෙවෙයි. හටගෙන නිරුද්ධ වෙන්නේ. මේ විදිහට දකින්නකොට මේ හැම වෙලාවකම මේ සිතුවිලි කොටස් 32 හටගෙන නිරුද්ධ වෙනවා නම් තමන්ගේ සිතුවිලි අන්න අපි දකිනවා අපිට ಜಾතිය පනවන්න බෑ. අපිට උප්පත්තිය පනවන්න බෑ. මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් සිතුවිලි ಜಾතිය පනවන්න බෑ. ව්‍යාධිය පනවන්න බෑ. මරණය පනවන්න බෑ. මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඔය සිතුවිලි. මේ ආනාපානේ ආස්වාද ප්‍රාස්වාද කරන ධර්මතාවය. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙනවා නම් ಜಾතිය පනවන්න බෑ. මං හුස්ම ගන්නවා මං හුස්ම පිට කරනවා කියන සංකල්පය. එතකොට මේ සංකල්පය මේ ආනපාන කියන මේ සංකල්පය හරියට සංකාරයේ කෙසෙල් කඳක් වගේ දකින්න. මේකට අර තාරකාව උපමාව ගන්නවා. ඒ වගේ කයට හම්බෙලා නැහැ මේ කිසිවක්. මේ ආස්වාද ප්‍රාස්වාදය. මේ ඇටමස්ලිනාර භෞතික වටේකට මේ ඇටමස්ලිනාර දන්නේ නැහැ මේක. කොහොම හරි මේ ආස්වාද ප්‍රාස්වාදය කියන්නේ අපේ චින්තනය බව ආනාපාන සූත්‍රය දේශනා කරනවා. දෙවනි පියවර වශයෙන් ආනාපාන සූත්‍රයේ තියෙනවා. මේක සිතුවිලි. එසලම් පෙන්වන ඕලාරික මට්ටමින් දෙවනි වතාවට පෙන්වන සිතුවිලි මට්ටමින් ආනාපාන සූත්‍රය. එහෙනම් මේ සිතත් එවෙලේ හටගෙන එවෙලේ නිරුද්ධ වෙනවා. උස්ම ගන්නවා උස්ම පිට කරනවා කියන අදහසක් සංකල්පයක් තියෙනවා නම් තමා තුළම වෙලා. අන්න ඒක හටගෙන නිරුද්ධ වෙන්නේ නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙනවා නම් ඉතින් ಜಾතිය පනවන්න බෑ. ඉපදීමක් පනවන්න බෑ. ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන නිසා. ඒ නිසා ආනාපානෙ තුල ಜಾතිය පනවන්න බැරි නිසා ජරාව දුක නැහැ, ව්‍යාධි දුක නැහැ, මරණ දුකක් නැහැ. උප්පත්ති පනවන්න බෑ, ಜಾතිය පනවන්න බෑ ඒකට.
සංඛාර හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විතරයි එතන තියෙන්නේ. එහෙනම් එතනට අපිට තේරෙනවා මේ චිත්ත මට්ටමින් දැක්කොත් මේක පණවන්න බැරි බව. මේක තමයි අපි අපිට උපන් දිනයක් නැති බව, අපිට ජන්ම දිනයක් නැති බව, හඳහනක් නැති බව. හොඳද? අපිට දකින්න පුළුවන් යථාභූත ඥානය. මේක තමයි. අපිට වේලපත්කඩයක් නැහැ. ඇයි? කෙස් කියලා ධර්මයක් එහෙම පවතින්නේ නැහැ ලෝකේ. ලොන් කියලා ධර්මයක් පවතින්නේ නැහැ. නියපොතු දත්. ආනාපානය කියන ධර්මයක් ලෝකේ පවතින්නේ නැහැ. මහමේගිය සූත්‍රයේ කියනවා මේ අනිත්‍ය සංඥාව දකින්න නම් ආනාපානය වඩන්න මේ ගිය කියලා කියනවා. අනිත්‍ය සංඥාව දකින්න නම් මේ අනිත්‍ය සංඥා ප්‍රකට වෙනවනම් අනාත්ම සංඥා ප්‍රකට වෙනවා කියනවා. මොකද්ද? මේ හට අනාත්ම ධර්මයක්. ඇයි අනාත්ම කියන්නේ? කෙස් කියලා අපි හිතපු තැන කෙස් නැහැ. සංකල්පය තුල කෙස් නැහැ. වකුගඩුවක් කියලා අපි හිතන සංකල්පය තුල වකුගඩුව නැහැ. අනාත්මයි. වකුගඩුවක් තියෙනවනම් ආත්මයි. කෙස් තියෙනවනම් ආත්මයි. අන්න එහෙම පණවන්න බෑ. ආස්වාද ප්‍රාස්වාසයක් තියෙනවනම් ආත්මයි. ඒ ආස්වාද ප්‍රාස්වාසිකින් සංකල්පය තුල එහෙම ධර්මයක් නැති බව දකින අනාත්මයි. ඒකමයි අපි දැකිය යුත්තේ. ඉතින් ඒක අනිත්‍ය ධර්මයක්. හටගෙන නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි දුක කියන්නේ. ඔය හටගන්න මේක දුකමයි. ඔය සංකල්පමයි දුක. ඉතින් මෙන්න මේ විදිහට අපිට දුක ආත්ම වශයෙන් උත් තියෙනවා. දුක අනාත්ම වශයෙන් උත් තියෙනවා. දුක නිට්ටය වශයෙන් උත් හම්බ වෙනවා. දුක අනිත්‍ය වශයෙන් උත් හම්බ වෙනවා. මේ විදිහට අපි තෝරගෙන අපේ සතර ඉරියව්වත් ඒ විදිහට දකින්නවනම් අපිට જાතියක් උප්පැත්තියක් පනවන්න බෑ අපිට. අපේ සිතුවිලි පැත්ත හරියට දැක්කොත්. සිතුවිලි දකින්න කියන්නේ සිතුවිලි දකින්න කියන්නේ අනුශය දුරු කරන්න. අනුශය මට්ටමින් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ටික හොඳට තෝරගෙන තමන්ගේ රූපේ තියෙන සියලු වැඩපිළිවෙල මේ කිසි එකකට මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන චිත්තයක් වශයෙන් දැකලා හොඳද? තමන්ට පුළුවන් මේක තමයි අපේ රූපේ මේ යථාභූත ඥානෙ අප පහල කරගන්නවා කියන්නේ. අපි තුල යම් වේදනාවක් ඇති වෙනවා නම් ඒක චෛතසික ධර්මයක්. චිත්ත ධර්ම නිසා හටගන්න චෛතසික. තේරුණාද? ඒකත් එක් ක්ෂණයක්වත් පැවතිලා නැහැ. වහා නැති වෙලා යනවා. නිසා අපි ළඟ රාගසිත පනවන්න බෑ. ඒ වෙලේ හටගෙන ඒ වෙලේ නිරුද්ධ වෙන ධර්මයක්. බොල්ලු සංකල්පයක් දකින්නෝන අපි රාගය උපදින්නේ නැහැ, ද්වේෂය උපදින්නේ නැහැ, මෝහය උපදින්නේ නැහැ. රාගක්ක, ද්වේෂක්ක, මොහක්ක සිටිනවා. මේ විදිහට අපි සිතම හඳුනා ගන්න. සිතම මනාව මේකේ දක්ෂ වෙන්න වෙනවා. අපි මේ දක්ෂ වෙන්න ඕන මේක මේ චිත්ත මට්ටමින් දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මනාව ප්‍රකට වෙන්නේ චිත්ත මට්ටමින් දැක්කද. ලෝකේ තියෙන දෙයක් අනිත්‍ය වෙනවා නම් හොඳද? දැන් අපි ඊයේ කිව්වා කෙස් වැවෙනවා. කෙස් අපි කොච්චර කැපුවද? බාන කෙස් අනිත්‍ය වුණානේ. තියෙන දෙයකට සාපේක්ෂව අනිත්‍යකුත් අපි පනවනවා. සිතුවිලි මට්ටම කියන්නේ තියෙන දෙයකට සාපේක්ෂව පනවන අනිත්‍යක් නෙවෙයි. සිතුවිලි වල කෙස් නැහැ, කපන්න දෙයක් නැහැ. කෙස් දකින්න බෑනේ. කෙස් අල්ලන්න බෑනේ. ඒ කෙස් වැවෙන්නේ නැහැනේ. ඒක ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ නැහැනේ. නේද? ඒක තෘෂ්ණාව නිසා හටගන්නව නෙවෙයි. ඒක මාන්නෙන් නිසා හටගන්නව නෙවෙයි. ඒක දෙමව්පියන්ගේ සන්නිපාතය මයිතන්නේ නේද? ඉතින් මෙන්න මේ විදිහට අපි මේ කෙස් කියන සංකල්පය හඳුනාගත්තොත් ඇත්ත වශයෙන්ම ඒකේ කෙස් කියන ධර්මයක් නැති බව. ඒක කෙස් කියන දෙයක් ඇහැට දකින්න බෑ නේද? එහෙම දෙයක් හම්බෙන්නේ නැති බව. ඒක සංකල්පයක් විතරක්. අපි හඳුනාගත්තොත් ඒකේ අනිත්‍ය දැක්කොත් නේද? දුක දැක්කොත් අනාත්ම. ඒ සංකල්පයේ ස්වභාවය අනිත්‍ය ස්වභාවයයි. ඒ සංකල්පයේ ස්වභාවය දුක්ඛ ස්වභාවයයි. අනාත්ම ස්වභාවයයි. මේකෙන් අපි
මේකනුත් ගැලවෙනවා. සංකල්පයේ පිරිසින් දකින්නට අනිමිත්ත වෙනවා. නිමිති තේරුණා. ශුන්්‍යත වෙනවා. සංකල්පේ ශුන්්‍යත වෙලා යනවා. දුක නැති වෙනවා. අපිට හිත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට යථාභූත ඥාණයෙන් අපි මේක රූපේ ඉස්සලාම දකිනවා. ඊට පස්සේ නාමයක් දකිනවා. නේද? ඊ අපි කතා කළේ කිව්වේ මේ වෙලාවේ මතක් කළේ අපි කිව්වා කෙස් වැවෙනවා. වැවෙන අපි කපනවා. නේද? දැන් අපි චූටි කාලේ තුණු කෙස් තෝයි තියෙන්නේ. නෑ නේද? දැන් ඒකට අනිත්‍ය නැද්ද? දැන් එහෙම කිව්වත් දැන් වර්තමානයේ අපිට කෙස් කියන ධර්මතාවයක් හම්බෙලානේ. ඒක අපේ චිත්ත ධර්මයක් නා. නේද? කෙස් කියන එක අපේ චිත්ත ධර්මයක් නා. මේ ඒ සිතුවිලි කෙස් තියනද ඒකේ? ඔන්න ඔතනින් තමයි අපි මේ සිත හටගෙන නිරුද්ධ වෙන බව දකින්නවා. සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. සිතුවිලි නිරුද්ධ වෙනවා. අපි ඉරියාපත හතරක් තියෙනවා. සිතුවිලි හටගෙන නිරුද්ධ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායු කියන ශක්තිය හතරක් තියෙනවා. මේ සිතුවිලි හටගෙන නිරුද්ධ. මේ ඔක්කොම අපේ චිත්ත සංඛාර. මේවා හඳුනගෙන මේවා හටගෙන නිරුද්ධ වෙන බව මනාව අපි තෝරගන්න ඕනේ. තෝරගත්තොත් තමයි අපිට මේක කරගන්න පුළුවන්. දැන් තේරුණාද මං කියපු ටික? අපිට උපන්දිනේ සමරන්න බෑ. අපිට හඳහනක් නැහැ. මේ දර්ශනීය යුතු කෙනාට ග්‍රහපල නැහැ. මේ දැන් හටගෙන මේ දැන් අරද කර්මේ පරිසංසය නේ. රූපේ හරියට ඇත්ත දැක්ක කෙනෙකුට වේදනාව සංඥාවේ සංකල්පනේ කාර්ද කර්මේ පරිසං දෙන්නේ කෙනෙක් නෑ. ඉතින් මෙන්න මේ විදිහට නුවණ සිහිය ඇති කරගන්න දක්ෂ වෙන්න. ඉතින් ඕක තමයි පොඩ්ඩක් නෙමෙයි. සිතුවිලි පැත්ත. කතා කරලා තියෙන නිසා එකකින් කතා කරනකොට තේරෙනවනේ ඉතින්. ඔක්කොම කියන්න ඕනේ නෑ. මේ දැන් හටගෙන මේ දැන් නිරුද්ධ වෙන සිත දැක්කොත් ඒක දෙමාපියන්ගේ හට ගන්නවා කියලා කියන්න බෑ. තේරුණාද? ඒක මේ මාන්නෙන් සහට ගන්නවා කියලා කියන්න බෑ. තෘෂ්ණාවෙන් සහට ගන්නවා කියන්න බෑ. ඒක ආහාරපත්යෙන් හට ගන්නවා කියන්න බෑ. මේ හතරෙන් යා මිදෙනු. කිසිවක් නැති. කිසිවක් ඇත්තේ. මේකයි තෝරන්න. එන්න මේ ටික හොඳට වටහා ගන්න. හරිය කරපු දේශනාව චේතනාව වශයෙන් දකින්න උත්සාහ දෙන්න. සිත හට ගන්න හැටි අපි එක අන්නේ වගේ අපි දකින්න. ඉතින් කවදාකවත් මේ අස කන නාසය දිව ශරීරයට කෙස් පෙයිලා නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්න. තියෙන සංකල්පයක් විතරයි අපි තියෙන්නේ. මේ මගේ කය කියලා මගේ සංකල්පයක් විතරයි. චිත්තසයිස්ක යංගේ හේතුඵල න්‍යාය. තාරකාව කවදාකවත් දකින්න වෙන්නේ නැහැ. නේද? අපි දකින්නේ ආලෝකයයි තාරකාව කියලා. වෙන මොකුත් නෙවෙයි. මෙච්චර ඈත තියෙන්නේ. අපි ආලෝකය හම්බෙන්න තැන ඉඳන් අපිට තවත් ආලෝක වර්ෂ 10ක් ඉස්සරහට ගියොත් මේ අපිට පුළුවන් අර තාරකාව දැක ගන්න. පුළුවන් දෙයක්. ආලෝක වර්ෂ 10ක් යන්න පුළුවන් ඉදිරියට අපිට. නෑ. නෑ. අපි ඊට ගොඩාක් ඒ තාරකාවේ ආලෝකය ඇති වුණා නම් හොඳද? ඊට ගොඩාක් පස්සේ අපි පිටිලා තියෙනවා. කවදාකවත් ඔක අල්ලන්න බෑනේ. නේද? අපි මේ පිටිලා තියෙන්නේ අස 900ක් විතර. ඊට අඩු වෙච්චි. 10කට කිට්ටු කළා තමයි අපිට හමු වෙලා තියෙන්නේ. අපි පිටිලා තියෙන්නේ. ඉතින් අපි කොහොමද අරක බලන්නේ නෑ අපෝ. එතන නෑනේ. අනේ ඒක කවදාකවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම රැවටලා තින්න මහා මුලාවකට. නේද? අපිට තාරකාව කියලා හම්බෙලා තින්නේ අහසේ මිරිඟුවක්. ඒ ඉතින් ආලෝක වර්ෂ 10කට උඩ නම් ඒ ආලෝකය ඇති උනේ අපිට ආලෝකයේ පේන්න ආලෝක වර්ෂ 10ක් ගිහිල්ලා තියෙනවා.
සමහර කේවා 2000 නේ. දැන් අපි හිතන්නේ මේ වෙලාවේ අපිට ඒක පේනවා කියලානේ. ඇත්ත වශයෙන්ම අපිට පේන්නේ නෑ. ඇත්ත වශයෙන්ම විද්‍යාඥයෙකුට මේක තේරුණොත් ඒගොල්ලන් මේ පරීක්ෂා කරන අහසි තියෙනවා මම බොරුවක් කියන එක නේද? බොරුවක් කියන එක තේරුණොත් නේද? කවදාකවත් ඕවා කොහොමද වර්තමානයේ අපි පරීක්ෂණ පාතල් තියෙන්නේ ඇත්තටම බුදුදහමට අනුව විද්‍යාඥයෙක් භෞතික ලෝකේ තාරකාවක් කෙරෙහි නෙමෙයිනේ. දැන් ඔය තාරකාව කියලා අපිට හම්බෙලා තියෙන අපිට ඇහැට පේන වර්ණයනේ. බුදුදහමට අනුව ගත්තොත් අරක උපමාවනේ නේද? අපිට ඇහැට හම්බෙලා තියෙන මේ කෙස් දැන් ඇහැට පේලා තියෙන්නේ මේ වර්ණයක්. ඒ වර්ණයට සාපේක්ෂව අපි මන ආයතනෙන් හිතනවා මේක කෙස් කියලා. අර අහසේ අපිට දිලිසෙන එක අපිට පේනවා වර්ණය නේද? වර්ණය පෙවුනට පස්සේ අපි තීරණය කරනවා තාරකාව කියලා. බලන් යනකොට ඇහැට මේ දෙකම පේලා තියෙන්නේ මනසට. චූටි දරුවෙකුට අන්න පුතේ අහස බලහන් කිව්වම එයාට පෙනේවි නේද? හැබැයි ආ තාරකාවද මොකද්ද කියන එක දන්නේ නැහැ. එයා දිලිසෙන එකක් එහෙම යාට සමහරට පේනවා ඇති කියලා මම හිතනවා. යාට පේනව නැද්ද කියලා. ඉතින් කොහොම හරි මේ ඒ ඔක්කොම අපේ මනසෙන් පවතින සිතුවිලි. දැන් මල කඳකට කවදාවත් පේන්නේ නැහැ නේ අහසේ තාරකා. අපිට පේනවා වගේ පේන්නේ නැහැ. ඇයි සිතක් නැති නිසා. දැන් ඒක සිතේ. අතකොට අපිට කවදාකවත් වර්තමානයේ ආලෝකය කියන සංකල්පය හම්බ වෙනා මිසක අර කවදාකවත් අර මීට 10කට ආලෝක වර්ෂ 10කට උඩදී ඒ තාරකාව අපිට කවදාකවත් හම්බෙන්නේ නැහැ. අපිට කවදාකවත් අපි ඇහෙන අපිට හම්බෙලා තින්නේ අපේ වර්තමානයේ චින්තනයේ නේද? ඒක අපි නොදන්නා කතාවනේ. දැන් අපේ ළඟ සිදුවෙනවා ඒ වෙන සිදුවීම්. අපිට කවදාකවත් මේ ඇහැට මේ ලෝකේ හම්බෙලා නැහැ. අපිට හම්බෙලා තියෙන අපේ චින්තනය. සිතුවිලි සිතුවිලි නිසානේ දැනගැනීම තියෙන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේක මතු කරගෙන බලන්න දැන් මේ ගැන ඔයගොල්ලන් සම්මුතියෙන් මොන හරි දන්නවනම් නේද? මං කොලේක අකුරු අඩුවෙන් මොන හරි ලියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. පෙන්නුවාම ඔයගොල්ලන් ඒක කියවනවා. කියවනකොට අර අකුරු හදලා කියන්නේ නැද්ද ඔයාලා? හදලා තමයි කියවන්නේ. නේද? මං කොහොම කිව්වත් ඔයගොල්ලන් හරි දේ හදාගෙන තමයි මේ කරන්නේ. අපි මේ ලෝකේ දකින අපේ දෘෂ්ටිය සාපේක්ෂයි. ලෝකේ පේන තැනට තියෙන සාපේක්ෂයක් නෙවෙයි. මේ ටික තෝරාගෙන මේ තමන්ගේ ආයතන හයට උපමේය කරගෙන බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ අනන්ත විශ්ය කියලා අපේ ආයතන හයමයි. ලෝකය කියලා කියන්නේ මේ පටිච්චසමුපාදයට. මේවා කොහොක්වත් තිබිලා එනව නෙමෙයි. මේ අප්‍රමයක්. මේක හරියට දකින්න බැරි නිසා අපි සම්මුතියෙන් පනවනවා පෙර ඉඳලා එනවා කියලා. දිවි ලෝක අර ඈත තියනවා කියලා හිතන්නේ. ඔය සංකල්පනා ඔක්කොම බොරු. ඔය බුදුදහම දකින්නේ නැහැ. ඔකයි නැති. බුදුදහම හරියට දකින්න නම් අපි දිව්‍ය ලෝකෙ ඉඳන් එනවා සතර අපායෙ ඉඳන් එනවා කියලා පනවන්නේ නැහැ. මේ එකම හේතුඵල න්‍යායක් එකම තැන සිද්ධ වෙන ධර්මයක් තමයි මේ පවතින්නේ. මේක නොදකින නිසා අපි දිව්‍ය ලෝක කියලා පනවනවා.